සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ නවම් මාස අව 8වක නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2021ක් වූ මාර්තු මාස 6 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදාවන මේ මොහොතේදී ලෝකේ පුරා විසිරී සිටින ඔබ අප සෑම සියලු දෙනාම Zoom යෙදවීම ඔස්සේ සජීවීව අන්තර්ජාලය හරහා මේ සම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 37 වැනි පාඩම සමගයි. පසුගිය පාඩම් 36ක් පුරාවට දසමාසයක් තිස්සේ සිද්ධ කරගෙන පැමිණි වැඩසටහන් මාලාවේ පසුගිය වැඩසටහන් 36 පුරාවට අපි චිත්තකාණ්ඩයට අයත් සිත් කෙටි ක්‍රමයෙන්ුත් දීර්ඝ ක්‍රමයෙන්ුත් සාකච්ඡා කර අවසන් කරන්නට යෙදුණා. ඉන් අනතුරුව චෛතසික 52 පිළිබඳව දීර්ඝව සවිස්තරාත්මකව පරිපූර්ණව සාකච්ඡා කර අවසන් කරන්නට යෙදුණා. ඉන් අනතුරුව සිත් සමග ඒ චෛතසික සංප්‍රයෝග වන ආකාරයත් සාකච්ඡා කර අවසන් කරන්නට යෙදුණා. අනතුරුව අපි මේ සිත්වල කෘත්‍යයන් පිළිබඳව කෘත්‍ය 14 ඒ සිත්වල යෙදෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කර අවසන් කරන්නට යෙදුණා. පසුගිය සතියේ 36 වෙනි පාඩමේදී අපි ආරම්භ කළා අලුත්ම පරමාර්ථ ධර්මය. ඒ තමයි රූප පරමාර්ථය පිළිබඳව කතා කරන රූප 28 පිළිබඳව කතා කරන්නට. ඉතින් ඒ පාඩමේ දෙවැනි අදියර දෙවැනි පියවර තමයි 37 වැනි පාඩමෙන් අද දවසේ ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික බුදුහද මඩල තුල ජනිතව ඒ මහනෙල් මල් සුවඳින් සුගන්ධවත් වූ ශ්‍රී මුඛ පද්මයෙන් සුදු බුදු රැස් විහිදෙන දළදා වහන්සේලා ස්පර්ශ කරගෙන මේ ලෝක ධාතුවට වැඩමවා වදාරන්නට යෙදුණු පරම පවිත්‍ර ගම්භීරම දේශනාවක් වූ ඒ උතුම් අභිධර්ම දේශනාව අද දිනේදී අපට පැහැදිලි කර දෙන්නට මේ උතුම් වැඩසටහනට මාර්ගෝපදේශකත්වය සපයන අපගේ ගෞරවනීය ආරාධනෙන් මේ ධම් සභා මණ්ඩපයට වැඩමවා වදාරන්නට යෙදුණු අපගේ ආචාර්යයන් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදස්සන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේයි. අපගේ ගෞරවනීය ආරාධනය බොහෝමත්ම කාරුණික සිතින් මෙත් සිතින් යුක්තව පිළිගෙන මේ සම්බුද්ධ ශාසනය උදෙසා අනාගත ලෝකයා උදෙසා ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් සුදේශිත මේ ධර්මය මනවින් විවරණය කරමින් මනවින් විස්තර කර දෙමින් ඊටාම සරලව නමුත් ගම්භීරාර්ථය එසේම ආරක්ෂා කරමින් පැහැදිලි කර දෙන්නට නිරන්තරයෙන් කැපවන්නා වූ අපේ ගෞරවනීය ගුරු දේවෝත්තම ස්වාමීන්ද්‍රයන්න් වහන්සේව පාදාභිවන්දනීයව මේ උතුම් ධම් සභා මණ්ඩපයට පිළිගන්නට ඔබ අප සෑම සිළු දෙනාම එක්ව ගාථා කියමින් ස්වාමින් වහන්සේ වන්දනා කරමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හොතු. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ අමාමි කමිතබ්බා සාදු ඕකාස කමාමි බන්තේ සුඛී හොතු නිබ්බාන පච්චේ හොතු සබ්බ දුක්ඛා පමුංචතු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනේදී පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 37 වෙනි පාඩම සමග සහසම්බන්ධ වන්න ලෝකේ පුරා විසිරී සිටින බොහෝම දෙනෙක් අප සමග සහසම්බන්ධ වී සිටිනවා. Zoom යෙදවීම ඔස්සේ අප වෙත අනුකම්පාවෙන් 37 වැනි අභිධර්ම පාඩම ආරම්භ කරන මෙන් ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීනි. හොඳයි. එහෙමනම් අපි මුලින්ම නමස්කාර පාඨය කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු කවුරුත්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ අභිධර්ම පාළි වැඩසටහනේ තවත් එක් දවසක් සම්පූර්ණ කරන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මුලින්ම අද අපි ගිය සතියේ අපි දුන්නු ප්‍රශ්න වලට අදාළ පිළිතුරු අපි සාකච්ඡා කරමු. තමන්ගේ ලියලා තියෙන පිළිතුරු ටික ළඟට ගන්න. ඊට පස්සේ අපි බලමු ඒවල හරි වැරදි භාවයේ. පළවෙනි ප්‍රශ්නේ බලමු අපි. අපිට තියෙන කෘත්‍ය සංග්‍රහයට අදාළ ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ අපි දුන්නේ කෘත්‍ය සංග්‍රහයෙන් ඇති විශේෂ ප්‍රයෝජනය කුමක්ද? පිළිතුර බලමු. චිත්ත වීති කාණ්ඩය හොඳින් උගනීමට ලැබීම කෘත්‍ය සංග්‍රහයෙන් ඇති විශේෂ ප්‍රයෝජනයයි. හොඳයි. දෙවෙනි එක. ජවන් සිත් කොතෙක්ද? ජවන් සිත් 55කි. ඒ අපි කෙටි ක්‍රමයෙන් මේ පොතේ තියෙන ක්‍රමයට නැත්නම් විස්තර ක්‍රමයෙන් ගත්තොත් 87යි. හොඳයි. ඊට පස්සේ කාමාවචර ජවන කොතෙක්ද? කාමාවචර ජවන 29කි. ඊට පස්සේ මහත්ගත ජවන් කොතෙක්ද? මහත්ගත ජවන් 18කි. ඊට පස්සේ 5. ජවන චිත්තයන්ගෙන් සිදු කෙරෙන්නේ කුමක්ද? පිළිතුර අරමුණු හොඳින් දැන ගැනීම, දීම් ගැනීම ආදී ක්‍රියා සිදු කිරීම, පින්පව් කිරීම ආදිය ජවන චිත්තයන්ගෙන් සිදු කෙරෙන්නේය. ඊට පස්සේ සිත්වල ප්‍රධාන කොටස කුමක්ද? පිළිතුර සිත්වල ප්‍රධාන කොටස ජවන් සිත්ය. ඊට පස්සේ 7. එක් කෘත්‍යයක් පමණක් සිදු කරන සිත් කවරහුද? එක් කෘත්‍යයක් පමණක් සිදු කරන සිත් නම් ජවන් සිත් 55ය, පංචද්වාරා වජ්ජනය, සම්පටිච්ඡන 2ය, දෙපස් විඥාන 10ය යන සිත් 68ය. හොඳයි. ඊළඟට අපි පාඩම ආරම්භ කරන්න කලින් මං කිව්වා ගිය සතියේ මේ අපි ලබලා දුන්නු නැත්නම් අපි පැහැදිලි කරපු රූප ටික මතකයේ තියාගන්න පාඩම් කරන්න කියලා. ඉතින් අද කෙනෙකුට දෙන්නෙකුට අපිට අවස්ථාව දෙන්න පුළුවන් ඒ සිත් පාඩම් මේ රූප පාඩම් දෙන්න. තමයි නියන්තා අලහත්මන් මහත්මිය සුඛානමින් සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. චක්කු ප්‍රසාදය, සෝත ප්‍රසාදය, ධාන ප්‍රසාදය, જીවහා ප්‍රසාදය, කාය ප්‍රසාදය. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ. ඉත්ථි භාව රූපං, පුරිස භාව රූපං. හෘද රූපං, ජීවිත රූපං, ආහාර රූපං. ආකාශ ධාතුව, කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා, උපචය, සන්තති, ජරතා, අනිච්චතා. හොඳයි, බොහොම හොඳයි. තව කවුරුත් ඉන්නවද? විපුල රාජපක්ෂ මහත්මයා සූදානම් සිටිනවා. විපුල මහත්මයාණනි හොඳයි. මාට පුළුවන් පාඩම් දෙන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, જીවහා ප්‍රසාද,
කාය ප්‍රසාද, ඔව්. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, හ්ම්. ඉති භව රූපං ඉත්තිභාව රූපං, ඉත්තිභාව රූපං, පුරුෂ භාව රූපං, හදය රූපං, ජීවිත රූපං, ආහාර රූපං, ආකාශ ධාතු, කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, ඊට පස්සේ කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, ලහුතා, මුදිතා, ලහුතා, මුදිතා, සම්මඤ්ඤතා, උපචය, සන්තති, ජරතා, අනිත්‍යතා. හොඳයි, බොහොම හොඳයි. හොඳයි. අනිත් පිරිසත් මේ ওই ක්‍රමයටම මේ රූප ටික පාඩම් කරගන්න ඕනි. එතකොට ඉතින් මං හිතනවා හැම කෙනාටම රූප පාඩම් ඇති කියලා. නැත්තම් පාඩම් නොවුනොත් අපිට ඉදිරියේදී රූප සම්බන්ධයෙන් ඉගෙන ගන්නකොට ඒවා නොතේරෙන්න පුළුවන්. ඒ පාඩම්. ඒ නිසා කවුරුත් උනන්දු වෙලා ඒ රූප 28 කටපාඩම් කරගන්න ඕනි. හොඳයි. එහෙමනම් අපි නැවතත් අපි මේ රූප ටික මතක් කරගමු. ගිය සතියේත් අපි මතක් කරලා දුන්න, පැහැදිලි කරා. නැවත අපි කෙටියෙන් බලමු මේ රූප 28. එතකොට බලන්න පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, චක්ෂු ප්‍රසාදේ, ශ්‍රෝත්‍ර ප්‍රසාදේ, ගහන ප්‍රසාදේ, ජීවහා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ, රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, ස්ත්‍රී භාව රූපය, පුරුෂ භාව රූපය, හෘදේ රූපය, ජීවිත රූපය, ආහාර රූපය, ආකාශ ධාතුව, කාය විඤ්ඤාතිය, වචී විඤ්ඤාතිය, ලහුතාව, මුදුතාව, කම්මඤ්ඤතාව, උපචේ, සන්තති, ජරතා, අනිච්චතා. මේ තමයි රූප 28. අපි ඊට පස්සේ පැහැදිලි කරලා දුන්නා මේ පාලි ක්‍රමයටත්. බලන්න ඒකෙත් පඨවි ධාතු, ආපෝ ධාතු ආදී විදිහට මේ පාලි ක්‍රමයෙන් මේ රූප 28 දක්වලා තියෙනවා. ඊට පස්සේ මේ රූප 28 මූලිකව කොටස් දෙකකට බෙදෙනවා. නිෂ්පන්න රූප, අනිෂ්පන්න රූප කියලා. නිෂ්පන්න රූප 18ක් තියෙනවා, අනිෂ්පන්න රූප 10ක් තියෙනවා. එතකොට නිෂ්පන්න රූප කියලා කිව්වේ මේ කර්ම ආදී ප්‍රත්‍යයන්ගෙන් කෙලින්ම හටගන්න රූප. අනිෂ්පන්න රූප කිව්වේ ඒ විදිහට ඍජුවම හට නොගන්න රූප. එතකොට ඒක පිරිසට පේනෙනවා. හොඳයි. ඊට පස්සේ නිෂ්පන්න රූප 18 නැවත කොටස් වලට වර්ගීකරණය කරලා අපිට පෙන්වන්න පුළුවන්. කොටස් වලට දක්වන්න පුළුවන්. වඩ භූත රූප 4. ඊට පස්සේ ප්‍රසාද රූප 5. ඊට පස්සේ ගෝචර රූප 5. ඊට පස්සේ භව රූප 2. ඊට පස්සේ තවත් රූප 3ක්. ඒකට මෙන්න මේ විදිහට මේ වර්ගීකරණය කරන්න පුළුවන් නිෂ්පන්න රූප 18. හොඳයි. ඊට පස්සේ අනිෂ්පන්න රූප 10. කොටස් 3කට බෙදලා දක්වන්න පුළුවන්. පරිච්ඡේද රූපය, ඊට පස්සේ විකාර රූප 5, ඊට පස්සේ ලක්ෂණ රූප 4. එතකොට විකාර රූප 5 කියනකොට කාය විඤ්ඤාතිය, වචී විඤ්ඤාතිය, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතාව කියලා 5ක් තියෙනවා. මේ කාය විඤ්ඤාතිය, වචී විඤ්ඤාතිය දෙක වෙන් කරලා ගත්තොත් ওই දෙකට විඤ්ඤාති රූප කියලාත් කියනවා. එතකොට ලක්ෂණ රූප 4 උපචේ, සන්තති, ජරතා, අනිච්චතා. හොඳයි. මේවට විකාර රූප, ලක්ෂණ රූප ආදී කියන්නේ කුමන අර්ථයෙන්ද කියන එක අපිට ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මේ රූප 28 ප්‍රධාන රූප 4යි. ඊට පස්සේ වැසුරු කරගෙන පවතින රූප 24යි කියලා පැහැදිලි කරා. එතකොට ප්‍රධාන රූප 4ට බහුත රූප කිව්වා. උපාදා ඉතුරු ඒ ප්‍රධාන රූප ඇසුරු කරගෙන පවතින රූප වලට උපාදාය රූප කිව්වා. එතකොට එබඳු රූප
24ක් තියෙනවා. එතකොට Tamanට ඒක බලා ගන්න පුළුවන්. හොඳයි. එතකොට අපිට අද තියෙන්නේ අර නිෂ්පන්න රූපවල මුල් කොටසට අයිති රූප ටික පැහැදිලි කරගන්න මුලින්ම. ඒ කියන්නේ භූත රූප. භූත රූප 4 තමයි අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ මුලින්ම. එතකොට මේවට මහා භූත රූප කියලාත් කියනවා. හොඳයි. පාඩම කියන්නක අපි පාඩම කියලා ඊට පස්සේ පැහැදිලි කරගමු. අවසරයි ස්වාමීනි. මහා භූත රූප 4. පඨවි ධාතුවය, ආපෝ ධාතුවය, තේජෝ ධාතුවය, වායෝ ධාතුවය කියා මහා භූත 4කි. මහ පොළව, කඳු, මුහුදු, ගංගා ආදී වශයෙන් මහත්ව පහළ වන නිසා ඒවාට මහා භූත යන නම කියනු ලැබේ. පඨවි ධාතුව යම්කිසි වස්තුවක් අතගා බැලුවාම ඔබා බැලුවාම දැනෙන තද ගතිය පඨවි ධාතුවය. සමහර වස්තුන් අතගා බැලුවාම ඔබා බැලුවාම මොලොක් බවක් දැනෙන්නේය. ඒ මොලොක් බවත් අනෙකක් නොව මද වූ තද ගතියමය. තදය, මොලොක්ය යන මේ වචන කුඩාය, මහත්ය යන වචන මෙන් එක් දෙයක් නිසා අනෙකට කියන නම්ය. කුඩාය කියන දෙය එයට වඩා කුඩා දෙයක් හා සසඳන කල්හි මහත් දෙය වේ. එසේම මහත්ය කියන දෙයද එයට වඩා මහත් දෙයක් හා සසඳන කල්හි කුඩා දෙය වේ. මෙසේ මොලොක්ය කියන දෙය එයට වඩා මොලොක් දෙයක් හා සසඳන කල්හි තද දෙය වේ. තදය කියන දෙයද එයට වඩා තද දෙයක් හා සසඳන කල්හි මොලොක් දෙය වේ. කරුණු මෙසේ හේයින් තද ගතිය කියන්නේත් මොලොක් ගතිය කියන්නේත් එකම පඨවි ධාතුවට බව දත යුතුය. අතට දැනෙන්නේ ඊතා සියුම් නො වූ තද ගතියය. සමහර දෙයක ඇති ඊතා සියුම් තද ගතිය අතට දැනෙන්නේද නැත. ධාතු යන වචනේ තේරුම සත්ව නොවන ස්වභාවය යනුයි. ආපෝ ධාතුව ඇලෙන ගතිය ආපෝ ධාතුවය. එක්ව ඇතිවන රූපයන්හි ඇතුළත පිටත දෙකෙහිම පැතිර සිටීම ආපෝ ධාතුවේ ස්වභාවයය. තමා හා ගැටී ඇති දෙය තමා වෙත ඇද ගැනීම, උරා ගැනීම, තමාගෙන් ඉවත් වන්නට නොදී අල්ලා ගැනීම ආපෝ ධාතුවේ ස්වභාවයය. ලොව ඇති වස්තුන් ධූලී මෙන් විසිරී නොගොස් එකට බැඳී ඝන වී පවතින්නේ ආපෝ ධාතුවේ බලයෙනි. පඨවි ධාතුව අධිකව ආපෝ ධාතුව මද වී ඇති වස්තු කැට වී ඝන වී පවතී. ශරීරවල ඇට, නහර, මස් ආදියත් පස්, ගල්, යකඩ, කොළ, පොතු, මුල්, දී ආදියත් ආපෝ ධාතුව අඩු, පඨවි ධාතුව වැඩි දේවල්ය. පඨවි ධාතුව මද වී ආපෝ ධාතුව අධික වුවහොත් දියාරු දෙයක්, වැగిරෙන දෙයක් ඇතිවේ. තෙල්, වතුර ආදිය පඨවි ධාතුව මද, ආපෝ ධාතුව අධික දේය. තේජෝ ධාතුව උණුසුම් බව හා සිසිල් බව තේජෝ ධාතුවය. එක්ව පවත්නා රූප පැසවීම, මේරවීම තේජෝ ධාතුවෙන් සිදු කරන දේය. ලපටි කාලයේදී ඒ පැසවීමෙන් රූප මෝරා ශක්තිමත් වේ, වර්ධනය වේ. මේරීම අවසන් වූ පසු නැවත නැවත වන්නා වූ පැසවීමෙන් සත්ව ශරීර හා බාහිර වස්තු දිරා පිරිහී යන්නේය. එකම තේජෝ ධාතුවෙන් ඒ වස්තුවල දියුණුවය, පිරිහීමය යන දෙකම සිදු කරනු ලැබේ. ගින්නෙහි තේජෝ ධාතුව අධිකව ඇත්තේය. වායෝ ධාතුව පුම්බවන තල්ලු කරන ස්වභාවය වායෝ ධාතුවය.
එය අධික වස්තුව පිම්බීමෙන් මහත් වී බරින් අඩු වී පවතී. වායෝ ධාතුව ඊතා අධික දෙය සුළඟය. තල්ලු කරන ස්වභාවය අධික බැවින් එය නිතර සැලවේ. මේ ධාතු සතරෙන් එකකටවත් අනෙක් ධාතු තුනෙන් වෙන්ව ඇතිවිය නොහැකිය. පැවතිය නොහැකිය. පඨවි ධාතු උත්සන්නව පවතින යකඩයෙහිද ගලෙහිද අනෙක් ධාතු තුන ඇත්තේය. ආපෝ ධාතුව උත්සන්න ජලයෙහිද තේජෝ ධාතුව උත්සන්න ගින්නෙහිද වායෝ ධාතුව උත්සන්න සුළඟෙහිද ධාතු සතරම ඇත්තේය. හොඳයි. දැන් අපිට අද තියෙන්නේ මේ මහා භූත හතර ගැන පැහැදිලි කරගන්න. ඇත්තටම දැන් මේ රූප පරමාර්ථ අපි මූලික වශයෙන් ඉගෙන ගත්ත හතරක් චිත්ත චෛතසික රූප නිර්වාණ කියලා. මෙන්න මේ පරමාර්ථ ධර්ම හතරෙන් එකක් තමයි මේ රූපය කියලා කියන්නේ. ට රූප 28ක් තියෙනවා කියලා අපි දැනටමත් දන්නවා. ඉතින් මේ රූප පරමාර්ථයත් පැහැදිලි කරනවා කියන එක බොහොම දුෂ්කර වැඩක්. මොකද මේ පරමාර්ථ ධර්ම හැම පරමාර්ථයක්ම ඇහැට පේන්නේ නැහැ. හඳුන ගන්න බොහොම අපහසුයි. ඉතින් බොහොම දුෂ්කරයි, ඒ වගේම තමයි බොහොම දුෂ්කරයි පැහැදිලි කරලා දෙන එක. ඉතින් නමුත් අපි උත්සාහ කරන්නම් Tamanට තේරෙන විදිහට උපරිම ආකාරයට පැහැදිලි කරලා දෙන්න. ඉතින් රූප කියනකොට අපි එදත් පැහැදිලි කරලා දුන්නා මේ සත්ව ශරීර ඒ වගේම බාහිර වස්තු ඒ සැකසීලා තියෙන මූලික ධර්ම රාශියට රූප කියලා කියනවා. සත්ව ශරීර බාහිර වස්තු සැකසීලා තියෙන නැත්නම් ඒවා සැකසෙන්න උපකාර වුණු මූලික ධර්ම රාශියට රූප කියලා කියනවා. ඒකට ඒබඳු රූප 28ක් තියෙනවා. එතකොට මේ රූප 28 අතර ප්‍රධාන රූප හතරක් තියෙනවා. ඒ ප්‍රධාන රූප හතරට භූත රූප කියලා කියනවා. එහෙම නැත්නම් මහා භූත රූප කියලා කියනවා. එතකොට ඒ ප්‍රධාන හතර ඇසුරු කරගෙන පවතින රූපවලට උපාදාය රූප කියලා කියනවා. එතකොට දැන් අපිට මේ මහා භූත රූප හතරයි ඉගෙන ගන්න තියෙන්නේ මුලින්ම. ඒතර මහා භූත රූප හතර මොනවද? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. එතකොට මේ හතරට මහා භූත රූප කියන්නේ හේතුව මොකක්ද කියන එක පැහැදිලි කරලා දක්වනවා. බලන්න පාඩමේ තියෙනවා පඨවි ධාතුවේ, ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ කියා මහා භූත සතරකි. මහ පොළව, කඳු, මුහුදු, ගංගා ආදී වශයෙන් මහත් මහත්ව පහළ වන නිසා ඒවාට මහා භූත යන නම කියනු ලැබේ. එතකොට මේ හතරට මහා භූත කියන්න හේතුව තමයි මේවා ඔය මහ පොළව, කඳු, ඒ වගේම ගංගා, මුහුදු මේ ස්වરૂපයෙන් මහත්ව විශාලව පහළ වෙනවා. ඒ නිසා මේවට මහා භූත කියලා කියනවා. තමන් ඒ කියන්නේ මහත්ව පහළ වෙන නිසා. ලෝකේ අපි කියන්නේ සාරභාර වස්තු කියලා විශාල වස්තු. දැන් මහා පොළොව, මහා සාගරේ නේද? මෙන්න මේ මහත් ස්වરૂපයෙන් මේවා පහළ වෙන නිසා මේවට මහා භූත කියලා කියනවා. එතකොට මේ මහා භූත කියලා කියන්නේ මේ මහා භූත කියලා මේ හතරට කියන්න තවත් හේතුත් තියෙනවා. නමුත් අපිට සියල්ලම අවශ්‍ය නැහැ. තවත් අර්ථයකින් මහා භූත කියලා කියනවා. ඒ කියන්නේ මේ මහා භූතයෝ හා සමාන නිසා මේවට මහා භූත කියනවා. ඒකට මහා භූතයෝ කියලා කියන්නේ මේ ඔය මායාකාර යක්ෂයෝ යක්ෂණියන්ට මහා භූතයෝ කියලා කියනවා.
ඒ පිරිස මේ සත්‍යෝ රවට්ටනවා. සත්‍යයන්ව රවට්ටනවා. ඒ කියන්නේ තමාගේ නියම ස්වરૂපයෙන් පෙනී සිටින්නේ නැතුව වෙනස් ස්වરૂපයකින් පෙනී සිටමින් සත්‍යයන් මුලා කරනවා. දැන් යක්ෂයෝ යක්ෂණියෝ රෞද්‍රාකාරයේ පිරිසගේ තිබුණට ඒ ස්වરૂපේ වහලා බොහෝම කරුණාවන්ත ස්වરૂපයෙන් ඉදිරිපත් වෙනවා. තමන්ව පෙනී සිටිනවා. අන්න බලන්න සත්‍යව මුලා කරනවා. මේ මායාකාර යක්ෂයෝ යක්ෂණියෝ සත්‍යව මුලා කරනවා. කියන්නේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වන්නේ නැහැ. නැති දේ ඇති හැටියට පෙන්නලා මුලා කරනවා. එතකොට මෙන්න මේ මහා භූත මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතරත් හරියට මහා භූතයෝ වගේ සත්‍යව මුලා කරනවා. ඒ කියන්නේ ඒ ධාතු වල නියම ලක්ෂණේ ප්‍රකට කරන්නේ නැතුව ඒ ධාතු වලින් ඒ ලස්සන කියන්නේ ලක්ෂණ රූප පෙන්නනවා. ඒ විදිහට තමයි පෙනී සිටින්නේ. කියන්නේ ලස්සන රූපයක් ඇති ස්වરૂපයෙන් පෙනී සිටිනවා. එහෙම නැත්නම් කාන්තා ස්වરૂපයෙන් පෙනී සිටිනවා. පිරිමි ස්වરૂපයෙන් පෙනී සිටිනවා. ගහක් ස්වરૂපයෙන් පෙනී සිටිනවා. ඊට පස්සේ ගලක් ස්වરૂපයෙන් පෙනී සිටිනවා. වතුර ස්වરૂපයෙන් පෙනී සිටිනවා. මේ විදිහට අර ඒ ධර්මයන්ගේ නියම ස්වરૂපේ වහලා වෙනස් ස්වરૂපයකින් පෙනී සිටිනවා. ඒ විදිහට පෙනී සිටිමින් මේ ලෝකයාව මුලා කරනවා. ඒ නිසා මහා මේ මායාකාර යක්ෂ යක්ෂණියෝ මහා ඒ අයට මහා භූතයෝ කියලා කියනවා. අන්න ඒ විදිහට ඒ ස්වરૂපයේ තියෙන නිසා මේ ධර්ම හතරටත් මහා භූත කියලා කියනවා. ඒ විදිහ අර්ථයකුත් තියෙනවා. එතකොට තමන්ට ඉදිරියේදී තේරෙයි මේ පඨවි ධාතුවේ ස්වરૂපය කියනකොට ඒ ස්වરૂපයෙන් නෙවෙයි අපිට සාමාන්‍ය දේවල් ප්‍රකට වෙන්නේ. ඒ පඨවි ධාතුව කියන ධාතුව ඒ ස්වરૂපයෙන් නෙවෙයි පෙනී සිටින්නේ. සත්‍ය ඉදිරියේ. නියම තත්ත්වේ වහලා වෙනස් ස්වરૂපයකින් පෙනී සිටිනවා. ඉතින් අන්න ඒ නිසාත් මේ හතරට මහා භූත කියලා කියනවා. හොඳයි. එතකොට මුලින්ම අපිට තියෙන්නේ මහා භූත රූප හතරේ පඨවි ධාතුව. පඨවි ධාතුව. එතකොට බලන්න මේක පැහැදිලි කරනවා යම්කිසි වස්තුවක් අතගා බැලුවාම ඔබා බැලුවාම දැනෙන තද ගතිය පඨවි ධාතුවේ. යම්කිසි වස්තුවක් අතගාලා බලනකොට ඔබලා බලනකොට දැනෙන තද ගතිය තමයි පඨවි ධාතුව. තද ගතිය පඨවි ධාතුව. එතකොට අපි මේ සාමාන්‍යයෙන් සලකන්නේ මේ තද ගතිය අපි බෙදාගෙන ගිහිල්ලා අවසානයේදී බෙදන්න බැරි ස්වરૂපයේ පවතින තද ගතියට අන්න පඨවි ධාතුව කියලා කියනවා. එතකොට සමහර වස්තු අතගාලා බලනකොට මොලොක් ගතියකුත් දැනෙනවා. මොලොක් ගතියකුත් දැනෙනවා. ඒ මොලොක් ගතිය කියලා කියන්නේත් පඨවි ධාතුවම තමයි. මොකද ඒ තද ගතියෙන් තියෙන නැත්නම් යම්කිසි වස්තුවක් බොහොම තදයි. ඒ තද ගතිය පඨවි ධාතුව. ඊට වඩා තද වස්තුවක් ලැබුණහම අන්න අරක මොලොක් හැටියටයි සලකන්නේ මුල් වස්තුව. එතකොට බලන්න මේ තද ගතියේම ටිකක් අඩු ස්වરૂපයක්. ඒකට අපි කියනවා මොලොක් කියලා. නේද? එතකොට ඒ තද ගතිය කිව්වත් මොලොක් ගතිය කිව්වත් දෙකෙන්ම අදහස් වෙන්නේ පඨවි ධාතුව. ඒ නිසා දැනගන්න වස්තුවක් අතගාලා බලනකොට ඔබා බලනකොට දැනෙන තද ගතිය පඨවි ධාතුවයි. ඒ වගේම වස්තු වල දැනෙන මොලොක් ගතියත් පඨවි ධාතුවම තමයි. එතකොට මෙතනදී පැහැදිලි කරනවා අපිට ඔය වස්තු දෙකක් සසඳනකොට තමයි තද ගතිය මොලොක් ගතිය කියන මේ දෙපැත්ත දැනෙන්නේ. අර වස්තු දෙකක් තිබ්බහම එකක් ලොකුයි එකක් කුඩයි කියනවා වගේ වස්තු දෙක සසඳලානේ අපි එක කියන්නේ.
ඒ වගේ තද ගතියෙන් යුක්ත වස්තුවක් තියෙනවා. යම් එතකොට ඊට වඩා තද ගතියෙන් අඩු දෙයක් තියෙන අවස්ථාවකදී ඒක අත ගාලා බලනකොට අපි කියන්නේ ඒක මොලොක් කියලා. නමුත් ඒකෙත් තියෙන්නේ අර තද ගතියෙන් අඩු ස්වરૂපයක්. ඒ නිසා පැහැදිලි කරන්නේ තද ගතිය වේවා මොලොක් ගතිය වේවා පඨවි ධාතු. එතකොට දැන් යම් කිසි වස්තුවක තද ගතියක් තියෙනවා නම් තද ස්වરૂපයක් තියෙනවා නම් ඒත් එක්ක බැඳිලා තියෙන දෙයක් තමයි මේ රළු ගතිය. රළු ගතිය. නැත්නම් අපි කියනවා කර්කශ ගතිය කියලා. එතකොට කර්කශ ගතිය කර්කශ ස්වરૂපයෙන් අපිට දැනෙන්නේ නැත්නම් රළු ස්වરૂපයෙන් අපිට දැනෙන්නේ ওই පඨවි ධාතුවම තමයි. ඒකට යමක තද ගතිය තියෙනවා නම් ඒ තද ගතියත් එක්ක තියෙන දෙයක් තමයි රළු ගතිය. දැන් කර්කශ ගතිය. ඒත් පඨවි ධාතුවමයි. එතකොට යමක තද ගතියක් තියෙනවා නම් ඒකේ ඒත් එක්ක බැඳිලා තියෙන දෙයක් තමයි බර ගතිය. එතකොට ඒ බර ගතිය බර ස්වરૂපයෙන් දැනෙන්නේ පඨවි ධාතුවම තමයි. පඨවි ධාතුව. එතකොට දැන් බර දෙයක් ඊට වඩා අඩු බර දෙයක් එක්ක සසඳනකොට අන්න අර බර අඩු දෙයට අපි කියන එක සැහැල්ලුයි කියලා. ඒකේ සැහැල්ලු ස්වභාවයක් තියෙන්නේ කියලා. එතකොට ඒ බර අඩු ගතියක්. එතකොට අපි අද සැහැල්ලුයි කියලා හඳුන්වන්නේ සැහැල්ලු බව කියලා හඳුන්වන්නේ පඨවි ධාතුවටම තමයි. ඊට පස්සේ රළු ගතිය. අපි කියවන රළු ගතියත් පඨවි ධාතුවම තමයි. එතකොට දැන් ඒ රළු ස්වરૂපයට වඩා රළු බව අඩු එකක් අපිට වස්තුවක් ලැබුණට පස්සේ ඒක අත ගාලා බලනකොට අපිට තේරෙන්නේ නිකන් සිනිඳු ගතියක්. නමුත් ඒ තියෙන රළු භවයේ අඩු ස්වરૂපයක්. ඒ නිසා සිනිඳු ගතිය කියලා කියන්නේ පඨවි ධාතුවම තමයි. ඒ නිසා තමයි තමන්ට සමහර දේශනාවලදී අහෙන්න ලැබෙන්නේ තද ගතිය, මොලොක් ගතිය, ඊටසේ රළු ගතිය, සිනිඳු ගතිය, බර ගතිය, සැහැල්ලු ගතිය කියලා කියන්නේ පඨවි ධාතුවයි කියලා පැහැදිලි කරන්නේ ඒ නිසයි. දැන් අපිට මෙතනදී ඒකේ අර මූලික ස්වરૂපේ විතරයි මෙතනදී පැහැදිලි කරන්නේ මේ තද ගතිය තමයි පඨවි ධාතුව කියලා. ඒක සමහරෙකුට අතගාලා බලනකොට තේරෙනවා නිකන් රළු ගතියට, ගොරෝසු ගතියට. සමහරෙකුට නිකන් බර ගතියට දැනෙනවා. ඉතින් ඒ නිසා තද ගතිය වේවා, මොලොක් ගතිය වේවා, බර ගතිය වේවා, සැහැල්ලු ගතිය වේවා, ඊට පස්සේ අපි ගත්ත රළු ගතිය වේවා, සිනිඳු ගතිය වේවා, මෙන්න මේ ස්වરૂප වලින් පෙනී සිටින්නේ පඨවි ධාතුවම තමයි. එතකොට මේ රළු ගතියෙන් යුතු වස්තුව පඨවි ධාතුව කියන එක නෙවෙයි මේ කියන්නේ. රළු ස්වરૂපේ තමයි පඨවි ධාතුව. දැන් තද ස්වરૂපේ තමයි පඨවි ධාතුව. බර ස්වરૂපේ තමයි පඨවි ධාතුව. ඒක බොහොම මේ කියන්නේ බොහොම සියුම්. ඒ නිසා බොහොම පරිස්සමට තමන් තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් අපිට යම්කිසි වස්තුවක් අතගාලා බලනකොට කෙනෙකුට තේරෙන්න පුළුවන් මේකේ තද ගතියක් තේරෙන්නෙත් නැහෙනේ. රළු ගතියකුත් නැහෙනේ. බර ගතියකුත් නැහෙනේ කියලා. එතකොට එහි තියෙන නොතේරෙන්න හේතුව තමයි ඒකේ තද ගතිය බොහොම සියුම්. රළු ගතිය බොහොම සියුම්. බර ගතිය බොහොම සියුම්. ඒ නිසා ඒ තාම සියුම් ස්වરૂපයේ පඨවි ධාතුව අපිට තේරෙන්නේ නැහැ. අතගාලා බලනකොට ඒක වැඩි දැනෙන්නේ නැහැ. නමුත් සෑම වස්තුවකම ওই පඨවි ධාතුව තියෙනවා. සෑම වස්තුවකම පඨවි ධාතුව තියෙනවා. සමහර වස්තුවල ඒක තදින්ම තියෙනවා. සමහර වස්තුවල එතරම් තද ස්වરૂපයෙන් නැහැ.
නැත්තම් බහුල වශයෙන් තියෙනවා සමහර වස්තුවල, සමහර වස්තුවල එහෙම නැහැ. නිසා සමහර වස්තුවලදී අපිට තේරෙන්නේ නැහැ තද ගතිය. නමුත් පඨවි ධාතුව තියෙනවා. හොඳයි. එතකොට මෙතන දැන් ওই පඨවි කියනකොට මේ දැන් නැත්නම් අපි පඨවි ධාතුව කියනකොට තද ගතිය කියලා මූලිකව පැහැදිලි කරානේ. මෙතන මේ ධාතු කියන වචනේ යෙදිලා තියෙන හේතුව. ධාතු කියලා කියන්නේ සත්‍යයක් නොවන දේ කියන එක. සත්‍යයක් නොවන ස්වરૂපය. නැත්නම් අපි කියන්නේ සත්‍යයක් පුජ්‍යලයක් නොවන ස්වરૂපයට තමයි ධාතු කියලා කියන්නේ. එහෙමනම් පඨවි කියලා කියන්නේ සත්‍යයක් පුජ්‍යලයක් නොවන ස්වરૂපයක්. අන්න පඨවි ධාතුව කියනකොට සත්‍යයක් පුජ්‍යලයක් නොවන මේ තද ස්වરૂපය. නැත්නම් රළු ස්වરૂපය, නැත්නම් බර ස්වરૂපය, නැත්නම් සැහැල්ලු ස්වરૂපය, මොලොක් ස්වરૂපය, සිනිඳු ස්වરૂපය පඨවි ධාතුව. හොඳයි. එතකොට ධාතු කියන වචනේ යෙදෙන තැන්වලදී අපි දැනගන්න ඕනි මේ සත්ත්ව පුජ්‍යල නොවන ස්වરૂපය ගැන තමයි මේ පැහැදිලි කරන්න කියලා. ඊට පස්සේ අපිට තියෙන ආපෝ ධාතුව. ආපෝ ධාතුව. බලන්න ඒකේ පැහැදිලි කිරීමේදී ඇලෙන ගතිය ආපෝ ධාතුවය. ආපෝ ධාතුව කියලා කියන්නේ ඇලෙන ගතිය කියලා කියනවා. එතකොට තවත් පැහැදිලි කරනවා වැగిරෙන ගතිය. වැగిරෙන ගතියටත් ආපෝ කියලා කියන්න පුළුවන්. නැත්නම් වැగిරෙන ස්වરૂපයත් ආපෝ ධාතුවම තමයි. එතකොට ඇලෙන ගතිය, වැగిරෙන ගතිය ආපෝ ධාතුව. එතකොට ඇලෙන ගතියෙන් යුතු වස්තුව, වැగిරෙන ගතියෙන් යුතු වස්තුව ආපෝ ධාතුව නෙවෙයි. ඇලෙන ස්වરૂපේ, වැగిරෙන ස්වરૂපේ තමයි ආපෝ ධාතුව. හොඳයි. එතකොට මේ ආපෝ ධාතුවේ ස්වરૂපේ පැහැදිලි කරනවා එක්ව ඇතිවන රූපයන්හි ඇතුළත පිටත දෙකීම පැතිර සිටීම ආපෝ ධාතුවේ ස්වභාවය. තමත් එක්ක එකට පහළ වෙන ධර්මවල ඇතුළත පිටත දෙකේම පැතිරි පැවතීම තමයි මේ ආපෝ ධාතුවේ ස්වභාවය කියලා පැහැදිලි කරනවා. එතකොට තමා හා ගැටී ඇති දේ තමා වෙත ඇද ගැනීම, උරා ගැනීම, තමාගෙන් ඉවත් වන්නට නොදී අල්ලා ගැනීම ආපෝ ධාතුවේ ස්වභාවය. තවත් ක්‍රම වලින් පැහැදිලි කරනවා තමන් එක්ක එකට තියෙන ඒ ධර්ම තමා වෙත ඇද ගැනීම. නැත්නම් උරා ගැනීම. ඒවට වෙන වෙන්න නොදී අල්ලා ගැනීම. මේ ආපෝ ධාතුවෙන් සිද්ධ වෙන ස්වરૂප. නැත්නම් ආපෝ ධාතුවේ ස්වභාවය තමයි ඒ. එතකොට මේ ලෝකයේ තියෙන වස්තු අර දූලි වගේ විසිරී යන්න නොදී මේ පවතින්නේ මෙන්න මේ ආපෝ ධාතුවේ බලයෙන්. මොකද ඒවා ඇද බැඳ තබා ගන්නවා. ඒවට වෙන් වෙන්න දෙන්නේ නැතුව අල්ලා ගන්නවා. මේ ආපෝ ධාතුවේ ස්වરૂපය එකයි. එතකොට පඨවි ධාතුව අධිකව ආපෝ ධාතුව මඳ වී ඇති වස්තු කැටි වී ඝන වී පවතී. දැන් මේ පඨවි ධාතුව අධිකව ආපෝ ධාතුව අඩුවෙන් තියෙන වස්තු මේ කැටි වෙලා ඝන වෙලයි තියෙන්නේ. ඝනකමින් නැත්නම් ඝන වෙලා තියෙන්නේ. නිකන් වැగిරෙන්නේ නැහැ. ඝනට තියෙනවා. නමුත් පඨවි ධාතුව අඩුව ආපෝ ධාතුව වැඩිව තියෙන වස්තු මේ වැగిරෙන ස්වરૂපයෙන් යුක්තයි. වැగిරෙන ස්වરૂපයෙන් යුක්තයි. දැන් අපි ගත්තොත් පඨවි ධාතුව වැඩි ආපෝ ධාතුව අඩු දේවල් වස්තු ගත්තොත් ඔය ගල් කැට, යකඩ නේද? ඊට පස්සේ ඇඟේ තියෙන ඔය අස්ථි, ඊට පස්සේ මස් ආදී මේවා පඨවි ධාතුව අධික ආපෝ ධාතුව අඩු දේවල්. ඊට පස්සේ ආපෝ ධාතුව වැඩි පඨවි ධාතුව අඩු දේවල් ගත්තොත් ඔය වැగిරෙන දේවල්. අපි තෙල්, වතුර නේද? මෙන්න මේවා තමයි ආපෝ ධාතුව
අධික දේවල්. එතකොට මේ සාමාන්‍යයෙන් දැන් ඔය ආපෝ ධාතුවේ කිව්වනේ මේ පඨවි ධාතුව නැත්තම් සෙසු Taman එක එකට පහළ වෙන සෙසු ධර්මයන් ඇද ගන්නා ස්වરૂපේ තියෙනවා කියලා මේ ආපෝ ධාතුවේ. ඒකට දැන් අපි නිකන් උදාහරණයකට ගත්තොත් සිමෙන්ති කුඩු. සිමෙන්ති කුඩු දැන් විසිරලා තියෙනකොට වතුර දැම්මට පස්සේ මොකද වෙන්නේ? ඒක රාශී වෙනවා. නේද? කැටි වෙනවා. එතකොට මේ පඨවි ධාතුව අපි ගත්තාම නිකන් හරියට සිමෙන්ති කුඩු වගේ. ආපෝ ධාතුව ගත්තාම වතුර වගේ. අන්න එතකොට මේ පඨවි ධාතුව විසිරෙන්න දෙන්නේ නැතුව ආපෝ ධාතුවෙන් කැටි කරනවා. දැන් මේ එකට නැත්තම් තමාගේ පැත්තට ඇද ගන්නවා. මේක සාමාන්‍ය මේ උදාහරණයක් විදිහට දැක්වේ මේ ධාතු දෙකේ ස්වરૂපේ යම් පමණකට පැහැදිලි කරගන්න. නමුත් සිමෙන්ති කුඩු වලත් ආපෝ ධාතුවක් තියෙනවා. අපි ඉදිරියේදී පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් මතක තියාගන්න මේ ඇලෙන ගතිය ඊට පස්සේ වැగిරෙන ගතිය තමයි ආපෝ ධාතුව. ඇලෙන ගතිය සහ වැగిරෙන ගතිය. හොඳයි. ඊට පස්සේ තේජෝ ධාතුව. තේජෝ ධාතුව. තේජෝ ධාතුව පැහැදිලි කරන උණුසුම් බව හා සිසිල් බව තේජෝ ධාතුවේ. උණුසුම් බව සිසිල් බව තමයි තේජෝ ධාතුව කියලා කියන්නේ. උණුසුම් බව සහ සිසිල් බව. එතකොට මේ තේජෝ ධාතුවෙන් කෙරෙන දේ සිදු කරන දේ පැහැදිලි කරනවා. එක්ව පවත්නා රූප පැසවීම මේරවීම. Taman එකට පවතින රූප පැසවනවා මෝරවනවා. මේ තේජෝ ධාතුවේ කටයුත්ත කෘත්‍යය. එතකොට මතක තියාගන්න ඕනි අපි මේ කියන රූප අපි පඨවි ධාතුව වේවා ආපෝ ධාතුව වේවා මේ කියන රූප තනියම පවතින්නේ නැහැ. තනියම පහළ වෙන්න බෑ මේ රූප වලට. තවත් රූප ගොන්නක් එක්ක පොකුරක් එක්ක තමයි එකට තමයි පවතින්නේ පහළ වෙන්නේ. හරියට ඒ රූප පහළ වෙනකොට එකිනෙකා ගිලගෙන වගේ තමයි මේ රූප පහළ වෙන්නේ. කොහොම එකටම වෙන් කරන්න බැරි ස්වරූපයෙන් එකට පහළ වෙන්නේ. එතකොට ඒ රූප පොකුරු වලට අපි කියනවා රූප කලාප කියලා. එකට පහළ වෙන රූප ඒ පොකුරු වලට අපි කියනවා රූප කලාප කියලා. ඒක මතකේ තියාගන්න. රූප කලාප සම්බන්ධයෙන් අපිට ඉදිරියේදී වෙනම පාඩමක් තියෙනවා. එතනදී අපි මීට වඩා හොඳින් පැහැදිලි කරලා දෙනවා. එතකොට රූපයක් තනියම පහළ වෙන්නේ නැහැ. තවත් රූප ගොන්නක් එක්ක කිහිපයක් එක්ක එකටම තමයි එකට බැඳී තමයි පහළ වෙන්නේ. ඒ නිසා මේ මෙතන පැහැදිලි කරන්නේ එක්ව පවත්නා රූප පැසවීම මේරවීම තේජෝ ධාතුවෙන් සිදු කරන දේ කියලා. එතකොට තමන් එකට බැඳිලා පහළ වෙන සෙසු රූප පැසවනවා මෝරවනවා. මේක තමයි මේ තේජෝ ධාතුවෙන් කරන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තාම ඔය අඩුම රූප පොකුර නැත්නම් අඩුම රූප වලින් යුක්ත රූප කලාපයේ හැටියට අපි පැහැදිලි කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඊට පස්සේ ඕජා. ඕජා කියන්නේ ආහාර කියන රූපේ. මෙන්න මේ 8 මේ කියන්නේ ආවම වශයෙන් රූප කලාපයක මේ 8 අනිවාර්යයෙන්ම තියෙනවා. මේ 8 අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒකට අවම රූප ප්‍රමාණයක් විදියට පහළ වෙන්නේ මෙන්න මේ රූප 8 තමයි එකට. එතකොට දැන් අපි තේජෝ ධාතුව ගත්තොත් තේජෝ ධාතුවත් එක්ක පඨවි ධාතුව ආපෝ ධාතු ආදී මේවා පහළ වෙනවා. ඒකට අන්න ඒ රූපයන් පැසවීම මේරවීම මෙන්න මේ
තේජෝ ධාතුවෙන් කෙරෙනවා. එතකොට තේජෝ ධාතුව මේ මහා භූත අතර බොහොම බලවත් රූපයක්. අනිත් රූප පාලනය කරන රූපයක් හැටියට අපිට කියන්න පුළුවන්. එතකොට ලපටි කාලයේදී ඒ පැසවීමෙන් රූප මෝරා ශක්තිමත් වේ. වර්ධනය වේ. එතකොට රූපවල ඔය ලපටි කාලේ කියන්නේ ශක්තිමත් නැති කාලේ රූපවල සෙසු රූපවල මේ තේජෝ ධාතුවෙන් කරන මේ පැසවීමෙන් වෙන්නේ ඒවා මේ ශක්තිමත් වෙනවා. මෝරනවා. ඒවා බලවත් වෙනවා. ඊට පස්සේ බලවත් වුණාට පස්සේ නැවත නැවත මේ තේජෝ ධාතුවෙන් මේ රූප පැසවනකොට ඒවා දුර්වල වෙන්න ගන්නවා. ඒවල බලය හීන වෙන්න ගන්නවා. ඊට පස්සේ ඒවා පිරිහිලා දි รา යන තත්ත්වයටපත් වෙනවා. එතකොට ඒ නිසා මේ එකම තේජෝ ධාතුවෙන් රූපවල දියුණුවත් පිරිහීමත් කියන දෙකම ඇති කරනවා. දැන් අපි ඔකට උදාහරණයක් විදිහට බලමු. අපේ ශරීරය ගත්තාම කුඩා කාලේ බොහොම ලපටි. බොහොම මොලොක්. ඒ කියන්නේ ඒ කාලේදී අපේ ශරීරයේ තියෙන රූප බොහොම ලපටි රූප. එතකොට ඒ මුල ඉඳලම මේ තේජෝ ධාතුව අනිත් රූපත් එක්ක පවතිනවා. එතකොට මේ තේජෝ ධාතුවෙන් කෙරෙන්නේ තමාත් එක්ක තියෙන මේ රූප පැසවනවා, මෝරවනවා. අන්න ඒ නිසා ඒ අපේ ශරීරයේ ටික ටික මේ රළු වෙන්න ගන්නවා. නැත්නම් ශක්තිමත් වෙන්න ගන්නවා. වර්ධනය වෙන්න ගන්නවා. එතකොට රූපේ මෝරන්න ගන්නවා. ඊට පස්සේ මැදිවිය වගේ වෙනකොට හොඳට රූපේ මේ ශක්තිමත්. අර ලපටි ගතිය දැන් නැහැ. ඒකට බොහොම ශක්තිමත් වෙනවා. ඊට පස්සේ ශක්තිමත් භාවයේ උපරිම තත්ත්වයට ආවට පස්සේ මේරීමේ උපරිම මට්ටමට ආවට පස්සේ මේ තේජෝ ධාතුවෙන් කරන්නේ තාවත් පැසවනවා. මේක ඉවර අවසන් කරන්නේ නැහැ. එතකොට වෙන්නේ අර ශක්තිමත් වුණු නැත්තම් මෝරපු රූප ටික ඊට පස්සේ දුර්වල වෙන්න ගන්නවා. ඒ දුර්වල වෙන්න ඊට පස්සේ අර මුලින් තිබුණු ශක්තිය නැහැ දැන්. ඊට පස්සේ රූප පිරෙහෙන්න ගන්නවා. අවසානයේ රූප විනාශ වෙලා යන තත්ත්වෙටමපත් වෙනවා. එතකොට මේ තේජෝ ධාතුවේ තියෙන මේ පැසවීමෙන් මේ රූප ශක්තිමත් වීමත් වෙනවා. ඒ වගේම තව තවත් පැසවනකොට දුර්වල වෙලා දි รา යෑමත් වෙනවා. ඒක හරියට අර උදාහරණයකට කියන්න පුළුවන්. දැන් ඔය පිරිස දැකලා ඇති රොටි හදනවා. රොටි පුච්චනවා. එතකොට රොටි අර පිටි ටික අරගෙන ඒක ඒ ගුලිය අරගෙන ඊට පස්සේ ඒක ටිකක් මහත් වෙන්න හදලා ඊට පස්සේ දැන් ඒ අවස්ථාවේදී පිටිවල නැත්තම් මේ පිටි ගුලිය බොහොම දියාරුයි නේද? දියාරු කියන්නේ බොහොම මොලොක්. එතකොට ඊට පස්සේ මේක මේ ලොකු කරලා හදලා ඉවරලා දානවා කබලට. එතකොට දැන් කබල ගත්තාම මේකේ රස්නේ තියෙනවා. උණුසුම් බව තියෙනවා. එතකොට මේකට දැම්මට පස්සේ මොකද වෙන්නේ? මේ අර මොලොක්ව තිබුණ එක දැන් ටික ටික ශක්තිමත් වෙන්න ගන්නවා, තද වෙන්න ගන්නවා. එතකොට හයි වෙන්න ගන්නවා. ඊට පස්සේ දැන් මේ සාමාන්‍ය අක හයි වුණාට පස්සේ ඝන වුණාට පස්සේ අපි මොකද කරන්නේ? ගන්නවා. නමුත් එහෙම නොගෙන ඒ රොටිය පුච්චන ඒ කබලෙම මේක තියලා තව තවත් අපි ගින්දර දැම්මොත් මොකද වෙන්නේ? අර පැසවීම නිසා, උණුසුම නිසා අන්න ඊට පස්සේ අර ශක්තිමත්ව තිබුණු රොටිය දැන් ආයේ අනිත් පැත්තට දුර්වල වෙන්න ගන්නවා. ශක්තිය අඩු වෙන්න ගන්නවා. සමහරට අඟුරු වෙනවා. ඊට පස්සේ තවත් රස්නේ තවත් ඒක ලිපේම තිබ්බොත් අළු වෙලා යන අවසානයේ. ඒකට සෑම දෙයකම ස්වરૂපේ මෙන්න මේ විදිහයි. ඉතින් ගහක් ගත්තත් වැලක් ගත්තත් මේ හැම දෙයකම ස්වરૂපේ මේකයි. ඒ හැම දෙයකම මේ තේජෝ ධාතුව තියෙනවා. තේජෝ ධාතුවෙන්
රූප පැසවනවා. මෝරවනවා. ඊට පස්සේ ඒ නිසා රූපවල මුලින්ම දියුණුව වෙනවා, ශක්තිමත් වෙනවා. ඊට පස්සේ තව තවත් පැසවනකොට ඒවා දුර්වල වෙලා විනාශ වෙලා යනවා. එතකොට විශේෂයෙන්ම අපි මේ කතා කරේ සාමාන්‍යයෙන් ඔය තේජෝ ධාතුවෙන් පඨවි ධාතුවේ තියෙන තද ගතිය වැඩි කරලා ඊට පස්සේ ඒ තද ගතිය අඩු කරලා දානවා. අපේ ශරීරය ගත්තාම තේජෝ ධාතුවේ දැන් මුලින්ම කරන්නේ පඨවි ධාතුව කියලා කියන්නේ අපි තද ගතියනේ. එතකොට තද ගතිය දැන් මුලින්ම ගත්තාම අපේ ශරීරේ කොහොම අඩුයි. එතකොට තේජෝ ධාතුවේ මොකද කරන්නේ? ටික ටික තද ගතිය වැඩි කරනවා. පඨවි ධාතුව දියුණු කරනවා. ඊට පස්සේ ශරීරයේ මේරුවට පස්සේ නැවත මේ තේජෝ ධාතුවෙන් පැසවීම කරනකොට අර පඨවි ධාතුව දුර්වල වෙන්න ගන්නවා. ඊට පස්සේ ශරීරේ මොලොක් වෙන්න ගන්නවා. මේ විදිහටම තමයි අපි ආපෝ ධාතුව ගැන හිතලා බැලුවත් මේ තේජෝ ධාතුවේ පැසවීමෙන් ආපෝ ධාතුවත් දියුණු වීම දුර්වල වීම දෙකම සිද්ධ වෙනවා. ඒකට දැන් අපි ආපෝ ධාතුව දැන් අපි ඉටිපන්දමක් ගත්තොත් ඉටිපන්දමේ ගත්තාම මේ ඇලෙන ගතිය තියෙනවා. ඇලෙන ගතියෙන් යුක්ත ආපෝ ධාතුව තියෙනවා. හැබැයි ඉටිපන්දම පත්තු කරාට පස්සේ ඒක වැగిරෙන්න ගන්නවා. නේද? වැగిරෙන්න ගන්නවා. එතකොට ඝනව තියෙන අවස්ථාවේදී ඉටිපන්දමේ ආපෝ ධාතුව අඩුයි. හැබැයි ඒක ඉටිපන්දම පත්තු කරාට පස්සේ මොකද වෙන්නේ? දියාරු වෙන්න ගන්නවා. එතකොට ආපෝ ධාතුව වැඩි වෙනවා. ආපෝ ධාතුවේ ස්වરૂපේ නැත්නම් ශක්තිය කියන ආපෝ ධාතු ස්වરૂපේ වැඩි වෙනවා. එතකොට මේ විදිහට සෙසු රූපවලටත් මෙන්න මේ තේජෝ ධාතුවේ බලපෑම සිද්ධ වෙනවා. ඒ නිසා මේ තේජෝ ධාතුව අනිත් රූප පාලනය කරන රූපයක් හා සමානයි. හොඳයි. ගින්නෙහි තේජෝ ධාතුව අධිකව ඇත්තේය. ගින්නේ තේජෝ ධාතුව අධිකව පවතිනවා කියලා කියනවා. එතකොට මේ තේජෝ ධාතුව කියලා කිව්වේ උණුසුම් බවට සහ සිසිල් බවට. නේද? උණුසුම් ගතිය සහ සිසිල් ගතිය. ඒ සිසිල් ගතිය කියලා කියන්නේ තේජෝ ධාතුවම තමයි. එතකොට සමහර ධර්ම ග්‍රන්ථවලදී පැහැදිලි කරනවා මේ උණුසුම් භවයේ අඩු ගතිය තමයි මේ සීතල කියලා කියන්නේ. උණුසුම් භවයේ හීන ගතිය සීතල. ඒ නිසා තමයි සිසිල් ගතිය උණුසුම් ගතිය දෙකම තේජෝ ධාතුව හැටියට දක්වන්නේ. හොඳයි. ඊට පස්සේ වායෝ ධාතුව. වායෝ ධාතුව. පුම්බවන තල්ලු කරන ස්වභාවයේ වායෝ ධාතුවය. පුම්බවන ස්වરૂපයක් තල්ලු කරන ස්වરૂපයක් වෙනවා නම් ඒක තමයි වායෝ ධාතුව. පුම්බවන තල්ලු කරන ස්වરૂපය තමයි වායෝ ධාතුව. එතකොට ඒක අධිකව පවතින වස්තු පිම්බීමෙන් මහත් වෙලා බර අඩු වෙනවා. මේ පොතේ පැහැදිලි කරනවා වායෝ ධාතුව ඊට අධික දේ සුළඟය. සුළඟේ මේ වායෝ ධාතුව අධිකයි. දැන් මේ සුළඟ නිකන් අර තල්ලු කරන ගතිය නේද අපිට දැනෙනවා හොඳට. ඒකට වායෝ මේ සුළඟේ වායෝ ධාතුව අධිකයි. තල්ලු කරන ස්වභාවය අධික බැවින් නිතර සෙලවේ. ඒ නිතර සෙලවේ. සුළඟ කියන එක නිරන්තරයෙන්ම සෙලවෙනවා. මොකද ඒකේ මේ තල්ලු කරන ගතිය අධිකයි. එතකොට දැන් අපිට අපේ කුසට අපි අවධානය යොමු කරොත් ඔන්න අපිට තේරෙනවා මේ තල්ලු කරන ගතිය. නේද? එතකොට ඒ වායෝ ධාතුවේ ස්වરૂපේ තේරෙනවා. නිකන් කුස පිම්බෙන ගතිය තල්ලු කරන ස්වરૂපේ. හොඳයි. මේ ධාතු සතරෙන් එකකටවත් අනිත් ධාතු තුනෙන් වෙන්ව ඇති විය නොහැකිය. පැවතිය නොහැකිය. එතකොට අපි දැනගන්න ඕනි මේ ධාතු හතරෙන් එකකටවත් වෙන් වෙලා පවතින්න බෑ
අනිත් ධාතු තුනේ උපකාරයක් නැතුව පවතින්නම බෑ. ධාතු හතරම එකටමයි පවතින්නේ. එතකොට දැන් අපිට හිතෙන්න පුළුවන් දැන් යකඩයක් වගේ ගත්තාම මේකේ ආපෝ ධාතුව තියෙනවද කියලා. නමුත් තියෙනවා. එතකොට ඒ යකඩයක් ගත්තාම මේකේ පඨවි ධාතුව අධිකයි. ආපෝ ධාතුව මන්දයි නැත්නම් අඩුයි. ඊට පස්සේ වායෝ ධාතුවක් තියෙනවා, තේජෝ ධාතුවක් තියෙනවා. ඒවා ගොඩක් ප්‍රකට නැහැ සමහර ලාවට. මේ විදිහට සෑම වස්තුවකම මේ ධාතු හතර අනිවාර්යයෙන්ම තියෙනවා. එක ධාතුවකට අනිත් ධාතු තුන නැතුව පවතින්න බෑ. මේ විදිහටම ධාතු දෙකකට අනිත් ධාතු දෙක නැතුව පවතින්න බෑ. ඉතින් ධාතු තුනකට අනිත් ධාතුව නැතුව පවතින්න බෑ. මේ විදිහට මේ හතර එකටමයි පවතින්නේ. මේ හතර එකටමයි පවතින්නේ. එතකොට ආපෝ ධාතුව උස්සන්න ජලයේත්, තේජෝ ධාතුව උස්සන්න ගින්නෙත්, වායෝ ධාතුව උස්සන්න සුළඟෙත් ධාතු හතරම තියෙනවා කියලා මේ පැහැදිලි කරනවා. එතකොට දැන් අපිට සුළඟ ගත්තාම මේ සුළඟෙත් පඨවි ධාතුවක් තියෙනවා, ආපෝ ධාතුවක් තියෙනවා, තේජෝ ධාතුවක් තියෙනවා, වායෝ ධාතුවක් තියෙනවා. එතකොට ඒවා ඒ වායෝ ධාතුවට අමතරව තියෙන පඨවි, ආපෝ, තේජෝ ධාතු බොහොම සියුම් මේ සුළඟේ. වායෝ ධාතුව තමයි බොහොම ප්‍රකට වෙන්නේ. ගංගාවක ගත්තත් ඒකේ පඨවි ධාතුවක් තියෙනවා ඒ වතුරේ. ආපෝ ධාතුවක් තියෙනවා, තේජෝ ධාතුවක් තියෙනවා, වායෝ ධාතුවක් තියෙනවා. වැඩිපුරම ප්‍රකට වෙන්නේ මේ ආපෝ ධාතුව. ඉතින් මේ විදිහට මේ ලෝකේ අපි ශරීර ගත්තාම, බාහිර වස්තු ගත්තාම මේ හැම දෙයකම මේ ධාතු හතර තියෙනවා අනිවාර්යයෙන්ම. එතකොට අපි කෙටියෙන්ම කිව්වොත් ඒ පඨවි ධාතුව කියලා කියන්නේ වස්තුවල අතගාලා බලනකොට, ඔබා බලනකොට දැනෙන තද ගතිය. ඒක තමයි මූලික වශයෙන්ම පඨවි ධාතුව කියලා පැහැදිලි කරන්නේ. ඊට පස්සේ වස්තුවල තියෙන ඇලෙන ගතිය. ඒක ආපෝ ධාතුව. ඊට පස්සේ උණුසුම් බව, සිසිල් බව තේජෝ ධාතුව. ඊට පස්සේ මේ පුම්බවන ගතිය, තල්ලු කරන ස්වરૂපේ වායෝ ධාතුව. මේ විදිහට කෙටියෙන් අපි මතකයේ තියාගන්න ඕනේ. ඉතින් මේ කියලා තියෙන ඡේද නැවත නැවත කියවලා මේ ධාතු, මේ පඨවි ධාතු ආදී මේ ධාතු වල ස්වરૂපය අපි තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. මේක ටිකක් ඉතින් ගැඹුරු කාරණාවක් මේ කියන්නේ. නමුත් අපි හොඳින් මේ කියවනවා නම් අපිට යම් පමණකට මේ ධාතු වල ස්වરૂපය ග්‍රහණය වෙනවා. හොඳයි. ඊට පස්සේ අපිට තියෙන්නේ ප්‍රසාද රූප. ප්‍රසාද රූප පහ. බලමු ඒකත්. අවසරයි ස්වාමීනි. ප්‍රසාද රූප පස. චක්ෂුක් ප්‍රසාදය, ශ්‍රෝත ප්‍රසාදය, ග්‍රහණ ප්‍රසාදය, ජීවහා ප්‍රසාදය, කාය ප්‍රසාදය කියා ප්‍රසාද රූප පසකි. දැකීමේ ආශාව, ඇසීමේ ආශාව, හොඳ ගන්ධයන් ආග්‍රහණය කිරීමේ ආශාව, හොඳ රසයන් ආස්වාදනය කිරීමේ ආශාව, හොඳ පහස් විඳීමේ ආශාව යන මේ ආශාවල් සත්වයන් කෙරෙහි ඊතා තදින් පවතින්නේය. සත්වයා හට භවයේ ඉපදීමට හේතු වන කර්ම ඒ ආශාවල් හා සම්බන්ධ වී ඇත්තේය. එබැවින් සත්වයා භවයෙහි උපදින කල්හි ආශාවල් හා සම්බන්ධකම් ඇති කර්මය ඒ ආශා කරන දේවල් ගැනීමට, විඳීමට උපකරණ වන ඉන්ද්‍රයන්ද ඒ සත්වයාගේ ශරීරයෙහි උපදවන්නේය. ප්‍රසාද රූපයයි කියනුයේ රූපාදිය ගැනීමට උපකාර වන ඒ ඉන්ද්‍රයන්ටය. ප්‍රසාද යන වචනේ තේරුම උපය යනුයි. චක්ෂුක් ප්‍රසාදාදී නම් වලින් කියන්නේ
එකිනෙකට වෙනස් වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශව්‍යයන් ගැනීමට උපකාර වන එකිනෙකට වෙනස් වූ උපපසෙකි. චක්ෂු ප්‍රසාදය ඇසෙහි පීටියා වූ රූප දැකීමට උපකාර වන උපය චක්ෂු ප්‍රසාදයය. එය ඇසෙහි කළු ඉංගිරියාව මැද උකුණු හිසක් පමණ වන තවත් මතයකින් මුම් පියල්ලෑවක් පමණ වන තැනක සියුම් සිවිතට්ටු 7ක පුළුන්වල පැතිර ඇති තෙලක්සේ පිහිටා තිබේ. ඇස ඉදිරියට පැමිණෙන වස්තුන්ගේ ඡායා එතැනට වැටුනහම එහි චක්ඛු විඤ්ඤාණ චිත්තය උපදී. පෙනීමය කියනුයේ ඒ චක්ඛු විඤ්ඤාණය පහළ වීමටය. චක්ෂු ප්‍රසාදය කියන මේ උපය වෙන් කරගත හැකි 아무තු දෙයක් නොව මහා භූතයන්ගේම උපයකි. ඒ මහා භූතයන් හිම පිහිටියකි. අනෙක් ප්‍රසාදයෝද එසේම මහා භූතයන්ගේම උපයෝය. ශ්‍රෝත ප්‍රසාදය ශබ්දය දැනගැනීමට හෙවත් ඇසීමට උපකාර වන කනෙහි පිහිටි උපය ශ්‍රෝත ප්‍රසාදයය. එය කන් අඩියේ සියුම් තඹවන් ලොම් සහිත මුද්දකට බඳු සටහන් ඇති තැනක පිහිටා තිබේ. ශබ්දයේ ඡායාව එහි වැදුණු කල්හි එහිම සෝත විඤ්ඤාණය උපදී. ඇසීමයයි කියනුයේ සෝත විඤ්ඤාණය ඉපදීමටය. ශ්‍රෝත ප්‍රසාදය අමුතු ආකාරයක උපයක් වන බැවින් ශබ්ද ඡායාව මිස රූප ඡායාව එහි පිළිබිඹු නොවේ. ග්‍රාණ ප්‍රසාදය සුගඳ දුගඳ දැන ගැනීමට උපකාර වන නාසයෙහි පිහිටි උපය ග්‍රාණ ප්‍රසාදය. එය නාසය ඇතුළෙහි එළුකුරයකට බඳු සටහන් ඇති තැනක පිහිටා තිබේ. ගන්ධය දැනගන්නා වූ ග්‍රාණ විඤ්ඤාණය එහි උපදී. ජිව්වා ප්‍රසාදය ආහාර පාන ආදියේ රසය දැන ගැනීමට උපකාර වන දිවෙහි පිහිටි උපය ජිව්වා ප්‍රසාදය ය. එය දිව මතුයෙහි මානෙල් මල් පෙත්තක අග කොටසට බඳු සටහන් ඇති තැනක පිහිටා තිබේ. ආහාර පාන ආදිය එහි ගැටුණු කල්හි රසය දැනගන්නා වූ ජිව්හා විඤ්ඤාණය එහි උපදී. කාය ප්‍රසාදය ස්පර්ශව්‍යයන් දැනගැනීමට උපකාර වන කයෙහි පැතිර පිහිටි උපය කාය ප්‍රසාදය. එය පාචකාග්නිය පිහිටි ප්‍රදේශයත් කෙස් ලොම් නිය වියලි සම්හැර සකල ශරීරයේම පැතිර ඇත්තේය. ඒ දේවල් කයෙහි සැපීම දැනගන්නා වූ කාය විඤ්ඤාණය ඒ උපය ඇසුරු කරගෙන සැපුණු තැන්වල උපදී. ශරීරය ඇතුළත වේදනා හටගන්නේ ශරීරය තුල ඇති දේවල්ම එකිනෙකට ගැටීමෙනි. ඉතින් මේ ප්‍රසාද රූප පහ ඊළඟට අපිට තියෙන්නේ. දැන් අපි භූත රූප 4 ඉගෙන ගත්තා. ඊට පස්සේ ප්‍රසාද රූප 5. එතකොට මෙතනදී පැහැදිලි කරනවා චක්ෂු ප්‍රසාදේ, ශෝත්‍ර ප්‍රසාදේ, ග්‍රහණ ප්‍රසාදේ, ජිහ්වා ප්‍රසාදේ, කාය ප්‍රසාදේ කියා ප්‍රසාද රූප පසකි. ප්‍රසාද රූප 5යි. එතකොට මෙන්න මේ ප්‍රසාද රූප කියන්නේ මොනවද කියන එක මුලින්ම පැහැදිලි කරලා තියෙනවා. දැන් අපිට සාමාන්‍යයෙන් මේ ජීවත් වෙනකොට සත්‍යයන්ට මේ රූප දැකීමේ ආශාව තියෙනවා. ශබ්ද ඇහිීමේ ආශාව තියෙනවා. ඊට පස්සේ ගන්ධයන් ආග්‍රහණය කිරීමේ ආශාව තියෙනවා. රසයන් විඳීමේ නැත්නම් ආස්වාදනය කිරීමේ ආශාව තියෙනවා. ඊට පස්සේ ස්පර්ශයන් දැන ගැනීමේ විඳීමේ ආශාව තියෙනවා. මේකට කියනවා කාම තණ්හාව කියලා. කාම තෘෂ්ණාව කියලා.
එතකොට මේ කාම තෘෂ්ණාව අප්‍රහීන මට්ටමින් සත්‍යයන් තුළ තියෙනකොට ඒ කියන්නේ මේක තියෙන අවස්ථාවලදී නැත්නම් ඒක අප්‍රහීන මට්ටමින් තියෙනකොට මේ සත්‍යෝ කර්ම කරනවා. නැත්නම් කුසල් කර්ම අකුසල් කර්ම කරනවා. මේ කරනකොට ඒ සත්‍යයේ సంతානේ මේ කාම තණ්හාව අප්‍රහීන මට්ටමින් තියෙනවා. එතකොට එක පැත්තකින් ගත්තාම අර කර්මත් එක්ක මේ සම්බන්ධ වෙලා පවතිනවා මෙන්න මේ ආශාවන්. අකුසල් කර්මයක් වේවා කුසල් කර්මයක් වේවා මේවා කරනකොට මේ ආශාව කාම තණ්හාව මේ යම් සම්බන්ධයක් මේකේ සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඊට පස්සේ තමන් කරන කුසලයෙන් හෝ අකුසලයෙන් උපදිනකොට විපාකයක් විදිහට උපදිනකොට මෙන්න මේ ආශාවන්ට අනුරූපීව ඒවා විඳීම සඳහා ඉන්ද්‍රියන් උපද්දවනවා. ඒ කර්මයේ බලයෙන් ඉන්ද්‍රියන් උපද්දවනවා. එතකොට අපිට බාහිර රූප ශබ්ද ආදී ඒවා විඳීම සඳහා මේ ඉන්ද්‍රියන් උපද්දවනවා. එතකොට ඉන්ද්‍රිය වලට තමයි ප්‍රසාද කියලා කියන්නේ. එතකොට චක්ක ප්‍රසාද, සෝත ප්‍රසාද, රස ගාන ප්‍රසාද, જીවහා ප්‍රසාද, කාය ප්‍රසාද කියන්නේ මෙන්න මේ ඉන්ද්‍රියන්ට. එතකොට බාහිර ඒ අරමුණු වල රස විඳින්න උපකාර වන ධර්ම මේවා. ඒවට කියනවා ඉන්ද්‍රිය. ඉතින් ඒකට කියන තව අනිත් නම තමයි ප්‍රසාද. ප්‍රසාද රූප කියලා. එතකොට ඒවා මේ ප්‍රසාද රූප සමහර සත්‍යයන්ගේ උප්පත්තියත් එක්කම උපද්දවනවා. සමහර සත්‍යයන්ට ඉපදිලා ටික කාලයක් ගියාට පස්සේ උපද්දවනවා. ඒ කියන්නේ මව් කුසේ මුලින්ම බිහි වුණු අවස්ථාවේදීම සමහර රූප උපද්දවන්නේ නැහැ සමහරුන්ට. ටිකක් පහු වෙලා සති කීපයක් ගිහිල්ලා එහෙම උපද්දවනවා. දෙවියන්ට එහෙම පහළ වෙනකොටම උපද්දවනවා හිදී. එතකොට ප්‍රසාද කියන වචනේ තේරුම ඔපය. ඔපය. එතකොට චක්කෝ ප්‍රසාදාදී නම් වලින් කියන්නේ එකිනෙකට වෙනස් වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ගැනීමට උපකාර වන එකිනෙකට වෙනස් වූ උපපසකි. එතකොට චක්කෝ ප්‍රසාදේ කියලා කියන්නේ මේ රූපය ග්‍රහණය කරගන්න පුළුවන් මේ ඇහි ඇති ඔපයකට. ඒ වගේම තමයි සෝත ප්‍රසාදේ කියන කොටත් ඒ ශබ්දයන් ග්‍රහණය කරගන්න පුළුවන් උපයක්. ගාන ප්‍රසාදේ කියලා කියන්නේ ගන්ධයන් ග්‍රහණය කරගන්න පුළුවන් උපයක්. ඊට පස්සේ જીවහා ප්‍රසාදේ කියන්නේ රසයන් ග්‍රහණය කරගන්න පුළුවන් ගන්න පුළුවන් උපයක්. ඊට කාය ප්‍රසාදේ කියලා කියන්නේ ඔය ස්පර්ශයන් ග්‍රහණය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කිව්ව පඨවි තේජෝ වායෝ කියන මෙන්න මේ භූත රූප ග්‍රහණය කරගන්න පුළුවන් උපයක්. කාය ප්‍රසාදේ කියන්නේ. ඒකට මේ ප්‍රසාද රූප සියල්ලම ඇති වෙන්නේ කර්මයෙන් කියලා පැහැදිලි කරනවා. කර්මයෙන් තමයි උපද්දවන්නේ. ඒකයි කියන්නේ අර කර්ම කරන කාලෙදී ඔය මේ රූප ආදී දැකීම, ශබ්ද ඇසීම ආදී මේ ආශාවන් තියෙනවා. ඒවයි කර්මත් එක්ක සම්බන්ධයි. දැන් අපි දිව්‍ය ලෝකෙ උපදින්න කියලා පිනක් කරනවා. නේද? චෞතිසා උපදින්න කියලා. ඒ පින කරනකොට තින් අර කුසල් සිතේ මේ යෙදෙන්නේ නැහැ තණ්හාව. නමුත් సంతානේ අප්‍රහීන භාවයෙන් අර හොඳ රූප දකින්න, ශබ්ද අහන්න මේ කැමැත්ත තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කැමැත්තත් එක්ක අර කර්මත් එක්ක මේ කැමැත්ත, මේ ආශාවන් වල සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා ඊට ඒ කුසලයට අනුව යම්කිසි ලෝකයක උපද්දනකොට අන්න අර ආශාවන්ට අනුරූපීව විඳීම සඳහා ඉන්ද්‍රියන් උපද්දවනවා. ඉන්ද්‍රියන් උපද්දන ඒවාට කියන ප්‍රසාද රූප කියලා. ඒ ප්‍රසාද රූප පහයි. හොඳයි. පළවෙනි එක චක්ෂු ප්‍රසාදේ. චක්ෂු ප්‍රසාදේ.
එතකොට ඇසේ පිහිටියා වූ රූප දැකීමට උපකාර වන ඔපේට කියනවා චක්සු ප්‍රසාදය කියලා. රූප දැකීමට උපකාර වන ඔපේට චක්කු ප්‍රසාදය කියලා කියනවා. මේක තියෙන්නේ ඇහි. ඇහි තියෙන තැන පැහැදිලි කරනවා. ඇසෙහි කළු ඉංගිරියාව මැද උකුණු හිසක් පමණ වන නැත්නම් තවත් අදහසකට අනුව මුම් පියල්ලෑවක් පමණ වන තැනක සියුම් සිවිතට්ටු 7ක පුළුන් වල පැතිර ඇති තෙලක්සේ පිහිටා තිබේ කියලා. ඇසේ කළු ඉංගිරියාව මැද තමයි මේ චක්කු ප්‍රසාදය තියෙන්නේ. ඇසේ හැම තැනම නෙවෙයි. ඔය සුදු පාට තියෙන තැන එහෙම නැහැ. කළු ඉංගිරියාව මැද තියෙන්නේ. එතන කළු ඉංගිරියාව මැදත් මේ උකුණු හිසක් පමණට තියෙන යම් ප්‍රදේශයක් යම් තැනක් තියෙනවා. එහෙම නැත්නම් තවත් එකේ අදහසක් තියෙනවා මේ සමහරුන්ගේ උකුණු හිසට වඩා විශාලයි තැන කියලා. නිකන් මුං ඇටයක් දෙකට කැඩුවට පස්සේ එක කොටසක් වගේ. මුං පියල්ලාවක් වගේ. එතකොට අන්න ඒ තැන තමයි අර සියුම් සිවිතට්ටු 7ක මේ නිකන් පුළුන් වල පැතිරලා තියෙන තෙලක් වගේ මේ චක්කු ප්‍රසාද රූපේ පවතින්නේ කියලා. එතකොට මේ කළු ඉංගිරියාව මැදත් උකුණු හිසක් පමණ තැනක තමයි මේ චක්කු ප්‍රසාද රූපේ පවතින්නේ. ඊටාම සියුම් මේ සිවිතට්ටු 7ක නිකන් පැතිරිලා තියෙනවා වගේ මේ චක්කු ප්‍රසාද රූපේ පවතිනවා කියලා කියනවා. එතකොට ඇස ඉදිරියට පැමිණෙන වස්තුන්ගේ ඡායා එතනට වැටුනහම එහි චක්කු විඥාන චිත්තය උපදී. අන්න. එතකොට වස්තුන්ගේ ඡායා ඇස ඉදිරියට, ඒ කියන්නේ වස්තු දකින අවස්ථාවේදී වස්තුන්ගේ ඡායා අන්නේ චක්කු ප්‍රසාදේට වැටෙනවා. ඊට පස්සේ චක්කු විඥාන සිත පහළ වෙනවා එතන. චක්කු ප්‍රසාදය අසුරු කරගෙන. එතකොට අපිට මේ ඇස් දෙකක් තියෙනවා. මේ ඇස් දෙකේම ওই චක්කු ප්‍රසාද රූප තියෙනවා. එක හැක පමණක් නෙවෙයි. ඇස් දෙකේම කළු ඉංගිරියාව මැද ගතොත් උකුණු හිසක් පමණේ තියෙන ප්‍රදේශයේ මේ අර සිවිතට්ටු 7ක පුළුන් වල පැතිරලා තියෙන තෙලක් වගේ පවතිනවා කියලා පැහැදිලි කරනවා. එතකොට මේ චක්කු විඥානේ පහළ වෙනකොට තමයි එතන රූප පෙනීම කියලා අපි කියන්නේ. රූපේ දකින්නවා කියලා. එතකොට මේ චක්කු ප්‍රසාද කියන රූපය තවත් ක්‍රමයකින් කියනවා නම් නිකන් අර මහා භූත රූපයන්ගේම ඔපයක් වගේ. ඔපයක් වගේ ඒ රූපත් එක්ක බැඳිලාමයි මේක තියෙන්නේ. එතකොට අනිත් ප්‍රසාද රූපත් ගත්තාම මේ මහා භූතයන් එකටම බැඳිලායි මහා භූතයන්ගේ ඔපයක් වගේ ස්වරූපෙන් තමයි පවතින්නේ. හොඳයි. ඊට පස්සේ ශෝත්‍ර ප්‍රසාදය. ශබ්දේ දැන ගැනීමට හේවත් ඇසීමට උපකාර වන කනේ පිහිටි ඔපය ශෝත්‍ර ප්‍රසාදය. ශබ්ද දැන ගැනීමට නැත්නම් ඇසීමට උපකාර වන කනේ පිහිටි ඔපයට කියනවා ශෝත්‍ර ප්‍රසාදය කියලා. දැන් මේක අර චක්කු ප්‍රසාදේ කියන මේ ඔපේට වඩා මේක ටිකක් වෙනස්. චක්කු ප්‍රසාදේ කියන ඔපෙන් ගන්නෙ මේ රූප පමණයි. රූප ඡායාව විතරයි. මේ ශබ්දය ගන්නෙ නැහැ. නම් ශබ්දේ මේ ගොදුරු කරගන්න ශබ්දේ ග්‍රහණය කරගන්න ඔපේට කනේ පිහිටි ඔපේට තමයි කියන්නේ මේ ශෝත්‍ර ප්‍රසාදය කියලා. ඒක අර ඔපේට වඩා වෙනස්. එහෙම නැත්නම් ඒකට සමාන වුණොත් ඇහැටත් ශබ්ද ඇහෙන්න ඕනේ. චක්කු ප්‍රසාදෙනුත් ශබ්ද අහන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම බෑ. එතකොට මෙන්න මේ ශෝත්‍ර ප්‍රසාදය තියෙන්නේ කන් අඩිය කියලා කියනවා. කන් අඩියේ මේ සියුම් තඹවන් ලොම් සහිත මුද්දකට බඳු සටහන් ඇති තැනක පිහිටා තිබේ. හරියට ඔය කියන්නේ තාම සියුම් තඹවන් ලොම් තියෙනවා.
ඒ තියෙන තැන හරියට මුද්දක බඳු හැඩයක්ලු තියෙන්නේ. එතන තමයි මේ සෝත ප්‍රසාදේ පහළ වෙන්නේ කියලා පැහැදිලි කරනවා. ඉතින් අපිට මේවා හරියටම මෙන්න මෙතනයි කියලා, ඒ කියන්නේ මේ රූප පෙන්වන්න බෑ. මොකද මේවා ඇහැට පේන රූප නෙවෙයි. ඊටාම සියුම් මේ රූප. ඒ නිසා අපිට රූප සටහනකින් මෙන්න මේකයි මේ චක්කු ප්‍රසාදේ, මේකයි සෝත ප්‍රසාදේ කියලා පෙන්වන්න බෑ. එතකොට සාමාන්‍යයෙන් අපි ඔය කන සම්බන්ධව තියෙන රූප සටහන් අරන් බලනකොට Tamanට ඉතින් ඔය හැඩේ තියෙන තැන ප්‍රකට වෙන්න පුළුවන්. මෙන්න මෙතනයි කියලා. ඒව තමන් ඒව අරන් බලන්න. ඉතින් ශබ්දයේ ඡායාවෙහි වැදුණු කල්ලි එහිම සෝත විඥානි උපදී. ඒ ශබ්දයේ ඡායාව ඒ සෝත ප්‍රසාදේ හැපෙනකොට වදිනකොට අන්න සෝත විඥාන සිත එතන පහළ වෙනවා. එතකොට ඇසීමයි කියන්නේ සෝත විඥානි ඉපදීමට. ඇසීම කියලා කියන්නේ සෝත විඥානි පහළ වීම. අපිට ඇහෙනවා කියලා කියන්නේ දෙයක්. කියන්නේ සෝත විඥානි පහළ වෙනවා කියන එක. ඉතින් සෝත ප්‍රසාදයේ අමුතු ආකාරයේ කොපයක් වෙන නිසා ශබ්ද ඡායාව මිස රූප ඡායාව එයින් ග්‍රහණය කරගන්නේ නැහැ. ඒ නිසා ඒ ප්‍රසාද වලට ඊට අනුරූපී දේ පමණයි ග්‍රහණය කරගන්නේ. හොඳයි. ඊට පස්සේ ගාන ප්‍රසාදේ. දැන් මේ සෝත ප්‍රසාදේ කියනකොට කන් දෙකේම ওই කියන තැන සෝත ප්‍රසාද රූප පහළ වෙනවා. ඔය කියන සටහන් නැති තැන සෝත ප්‍රසාද රූප පහළ වෙනවා. ඊට පස්සේ ගාන ප්‍රසාදේ කියලා කියන්නේ ගඳ සුවඳ දැන ගැනීමට උපකාර වන නාසයේ පිහිටි ඔපය. නාසයේ පිහිටි ඔපයකින් ගඳ සුවඳ දැන ගැනීමට පුළුවන්. එතකොට ඒ කියන්නේ ගඳ සුවඳ ග්‍රහණය කර ගන්නවා. ඉතින් එතන ඊට පස්සේ ගහන විඥානේ පහළ වෙනවා. අන්නේ විඥානේ පහළ වීමෙන් ගඳ සුවඳ දැනගන්න පුළුවන්. මේ ගහන ප්‍රසාදයේ නාසයේ ඇතුළෙහි එළු කුරයකට බඳු සටහන් ඇති තැනක පිහිටා තිබේ කියලා කියන නාසයේ ඇතුළේ තියෙන්නේ. එළු කුරයක් තමන් එළු කුර දැකලා ඇති. අන්නේ එළු කුරයක හැඩයක් තියෙන තැන තමයි මේ ගාන ප්‍රසාද රූප පහළ වෙන්නේ කියලා පැහැදිලි කරන්නේ. රූප සටහන් අරගෙන බලන්න ඔය හරස්කඩ සමහරලාට ඔය දක්වන රූප තියෙනවා. ඒ වලදී බලන්නේ සටහන කොතනද තියෙන්නේ කියලා. ඒ හැඩේ තියෙන්නේ කොයි හරියද නාසයේ ඇතුලේ. හොඳයි. ගන්ධය දැනගන්නා වූ ගහන විඥානේ උපදී. ඒතකොට ගන්ධය දැනගන්න ගහන විඥානේ අන්න එතන උපදිනවා. ගන්ධය එතන හැපෙනකොට ගන්ධය දැනගන්න ගහන විඥානේ එතන පහළ වෙනවා. ඊට පස්සේ ජීවහා ප්‍රසාදේ ආහාර පාන ආදී රසය දැන ගැනීමට උපකාර වන දිවේ පිහිටි ඔපේ ජීවහා ප්‍රසාදේ. ආහාර පාන ආදී රසය දැන ගැනීමට උපකාර වන ජීවහා මේ දිවේ පිහිටි ඔපේට තමයි ජීවහා ප්‍රසාදේ කියලා කියන්නේ. දිවේ පිහිටි ඔපේ. එතකොට මේ ඔපය තියෙන්නේ මේ දිව මතු පිට. දිවේ මැද හරිය කියලා පැහැදිලි කරනවා. හරියට එතන හැඩේ නිකන් ඔය මානෙල් මල් පෙත්තක අග හැඩය හා සමානයි කියනවා. එතකොට මානෙල් මල් පෙත්තක අග කොටස බඳු සටහන් ඇති තැනක තමයි මේ ජීවහා ප්‍රසාදේ තියෙන්නේ කියලා පැහැදිලි කරන්නේ. දිවේ උඩ පැත්තේ මැද හරියේ. Tamanට පුළුවන් යම් කිසි රසයක් අරගෙන දිවට කිට්ටු කරලා දිවේ ගාලා බලන්න කොතනින්ද රසය දැනෙන්නේ කියලා. අන්න එතකොට Tamanට පැහැදිලි වෙනවා මේ දැනෙන තැන තමයි ජීවහා ප්‍රසාදේ තියෙන්නේ කියලා. එතකොට එතන ඒ ජීවහා ප්‍රසාදේ රසය හැපෙනකොට ජීවහා විඥානය එතන පහළ වෙනවා. හොඳ රසයක් නම් මිහිරි රසයක් නම් මේ කුසල විපාක හේතුක ජීවහා උපේක්ෂා සහගත ජීවහා විඥානය පහළ වෙනවා.
එතකොට අමිහිරි රසයක් නම් අකුසල විපාක අහේතුක උපේක්ෂා සහගත ජීවහා විඥාන සිත පහළ වෙනවා. හොඳයි ඊට පස්සේ කාය ප්‍රසාදේ. කාය ප්‍රසාදේ කියලා කියන්නේ මේ ස්ප්‍රස්ටව්‍යයන් දැන ගැනීමට උපකාර වන. ස්ප්‍රස්ටව්‍යයන් කියලා කියන්නේ කයේ හැපෙන දේවල්. අපි ගත්තොත් හැපෙන්නේ පඨවි තේජෝ වායෝ කියන ධාතු මේ රූප කියලා අපි පැහැදිලි කරා මුලින්. එතකොට අන්නේ මේ ස්ප්‍රස්ටව්‍යයන් දැන ගැනීමට උපකාර වන කයේ පැතිර පිහිටි ඔපේට කාය ප්‍රසාදේ කියලා කියනවා. කයේ පිහිටි පැතිර තියෙන ඔපේට. එතකොට මේ ඔපය කයේ සෑම තැනකම තියෙනවා. විශේෂ තැන් කිහිපයක් හැර. බලන්න පාචක අග්නිය පිහිටි ප්‍රදේශයත් කෙස් ලොම් නිය වියලි සම්හැර සකල ශරීරයේම පැතිර ඇත්තේය. එතකොට කෙස්වල ලොම්වල ඊට පස්සේ නියපොතුවල වියලි හැමේ මේ කාය ප්‍රසාදේ නැහැ කියනවා. ඊට පස්සේ අනිත් තැන තමයි මේ පාචක අග්නිය තියෙන තැන කියනවා. ඒ කියන්නේ ආහාර පැසවන මේ අපි කියන්නේ මොකද්ද ආමාශයේ තියෙන ගින්න කියලා නේද? ඒකට ආමාශය තුළ මේ ආහාර පැසවන තියෙනවා තද උණුසුමක්. ඒකට කියනවා පාචක අග්නිය කියලා. එතකොට මෙන්න මේ පාචක අග්නිය තියෙන තැන පාචක අග්නිය පිහිටලා තියෙන තැන කාය ප්‍රසාද රූප නැහැ. එතකොට කාය ප්‍රසාද රූප මේ ශරීරේ ඒ හැර ඇතුළත පිටත දෙකේම පැතිරලා පවතිනවා. ඒතර පාචක අග්නිය තියෙන තැන කාය ප්‍රසාද රූප තිබුණොත් මොකද වෙන්නේ? නිතරම අපිට ඉන්න වෙන්නේ දැවිල්ලෙන්. ඇයි ඒක දැනෙනවා? ඒ නිසා එතන තදට ඒ කියන්නේ තද උණුසුමක් තියෙනවා. දැන් අපි කියන්නේ තේජෝ ධාතුව එතන තියෙන්නේ. බලවත් තේජෝ ධාතුව. එතකොට මේ තේජෝ ධාතුවත් කර්මයෙන් ඇති කරන තේජෝ ධාතුවක් හැටියට තමයි පැහැදිලි කරන්නේ. එතකොට මේ තේජෝ ධාතයෙන් මොකද කරන්නේ? අපි ආහාර ගත්තාම මේ ආහාර පැසවනවා. දිරවනවා. ඊට පස්සේ ආහාර අඩු වුණු ගමන් මොකද වෙන්නේ? අන්න අර ආමාශයේ උඩ පටල වලට මේ උණුසුම වදිනවා. ඊට පස්සේ අපි කියන බඩගින්න දැන් කියලා. දැන් බඩ දනවා කියනවා. ඒකට ආයෙත් මොකද කරන්නේ? ආහාර දානවා. ඊට පස්සේ අන්න ආහාර පැසවන්න ගන්නවා. ආහාර මේ ඊට පස්සේ අරක පාචක අග්නිය ග්‍රහණය කරගන්නේ ආහාරේ. එතකොට ආයෙත් ඇඟට පහසුයි. ඊට පස්සේ ඒ ටිකත් පිච්චිලා යනකොට මොකද වෙන්නේ? ආයෙ නැවත වේදනාව දැනෙන්න ගන්නවා. ආයෙත් බඩගින්න. එතකොට මොකද කරන්නේ? ආයෙත් ආහාර ටිකක් දාන්න ඕනේ. දැන් මේකම අපිට ඇති හොඳට දුක තේරුම් ගන්න. ඉපදුනා නම් මැරෙනකම් මොකද කරන්න ඕනි? මේ පාචක අග්නියෙන් වෙන දැවීම, පැවීම සමනය කරගන්න ආහාර දාන්නම ඕනි. ඒකට ආහාර නොදා හිටියොත් මේක දුකක් කියලා ඒකෙනුත් වෙන්නේ ජීවිතේ නැති වෙන අවසානයි. ආහාර නොදා ඉන්නත් බෑ. ආහාර දාන්නම ඕනි. ඒකට ආහාර දැමීමත් එක දවසක් දෙකක් කරලා නවත්තන්න බෑ. මේක මැරෙනකම් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ පාචක අග්නිය තියෙන තැන, ඒක මතුවෙන තැන, නැත්නම් ඒක තියෙන තැන මේ කාය ප්‍රසාද රූපේ නැහැ. ඒ රූප නැහැ. ඉතින් මේ ඔය සාමාන්‍යයෙන් භාවනා කරන කෙනෙකුගේ නැත්නම් නිවන් දකින්න වෙහෙසෙන කෙනෙකුට තිබිය යුතු එක අංගයක් හැටියට පැහැදිලි කරන ඔය පදානියංග සූත්‍රයේදී මේ නිරෝගී බව. ආබාධ අඩු ගතිය. ඉතින් ඒක පැහැදිලි කරන්නේ නිරෝගී බව ආබාධ අඩු ස්වરૂපේ අසනීප අඩු ස්වરૂපේ තියෙන්නේ ඇති වෙන්නේ මේ සම වේපාකිනියා ගහනියා සමන්නාගත කියන தත්ත්වය තුල කියලා.
ඒ කියන්නේ මේ සමව පැසවන කර්මජ තේජෝ ධාතුවක් තිබුණොත්, එබඳු තේජෝ ධාතුවක් තිබුණොත් ඔන්න අසනීප ආබාධ අඩුයි කියනවා. ඒ කියන්නේ ඔන්න ඔය ජඨරා ගින්න ගැන නැත්නම් අපි කියන්නේ පාචක අග්නිය ගැන ඔය කියන්නේ. කියන්නේ ආමාශයේ පහළ වෙන ඔය තද උණුසුම නැත්නම් අපි කියන්නේ තේජෝ ධාතුව ඒක උපද්දවන්නේ කර්මී. ඒතර සමහරුන්ගේ ඒක තදයි. ඒ කියන්නේ මේ වැඩි උණුසුම් ගතිය. එතකොට ඒ උණුසුම් ගතිය වැඩි වෙනකොට ආහාර ඉක්මනට පුච්චනවා. එතකොට අන්න එතනදී සමව පැසවන මේ කර්මජ තේජෝ ධාතුවක් නෙවෙයි තියෙන්නේ එයාට. සමහරුන්ගේ ඔක බොහොම හීනයි. සමහරුන්ගේ බොහොම හීනයි. එතකොට ආහාර ඉක්මනින් පැසවන්නේ නැහැ. නමුත් සමහරුන්ගේ සම ප්‍රමාණයෙන් තියෙනවා ඔය තේජෝ ධාතුව. එතකොට ඒ අයගේ ආහාර පැසවීම එක්තරා ක්‍රමයකට සිද්ධ වෙන්නේ. ඒකට ආහාර ඉක්මනට පැසවන තමයි අධික මේ තේජෝ ධාතුව තියෙන අය මේ උණුසුමට බොහොම බයයි. උණුසුම බොහොම අමාරුයි. එතකොට ඒ අයට සමහරලාට ඔය පිතාදී කිපිලා රෝග හට ගන්නවා. ඊට පස්සේ තේජෝ ධාතුව අඩු අයට මොකද වෙන්නේ? සමහරලාට සෙම ආදී සෙම් රෝග ආදී නැත්නම් වාත රෝග ආදී. ඒකට ඒ පිරිස මේ සීතලට බයයි. සීතල ප්‍රදේශයකට යනකොට අසනීපකම්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමව මේ ආහාර පැසවන මේ කර්මයෙන් උපදවන තේජෝ ධාතුවක් තිබීමත් මේ නිවන් දැකීමට අවශ්‍ය එක අංගයක් හැටියට පැහැදිලි කරනවා. හොඳයි. එතකොට අපිට මෙතන පැහැදිලි කරන්න අවශ්‍ය උනේ ඔය පාචක අග්නිය තියෙන තැන කාය ප්‍රසාද රූපේ නැහැ. එතකොට කාය ප්‍රසාද රූපේ කියනකොට දැන් ශරීරයේ හැම තැනම එක රූපේ නෙවෙයි. එබඳු කාය ප්‍රසාද රූප සසු රූපත් එක්ක අර පොකුරු වශයෙන් නැත්නම් රූප කලාප විදිහට ශරීරයේ ඇතුළත පිටත දෙකේම තියෙනවා. ශරීරයේ ඇතුලේ අපිට වේදනා දැනෙන්නේ අන්නේ ඇතුලේ තියෙන කාය ප්‍රසාද රූපය අර මේ පොට්ටබ්බ හැපෙනකොට නැත්නම් අපි කියන පඨවි තේජෝ වායෝ හැපෙනකොට වේදනා දැනෙනවා. හොඳයි. එහෙමනම් අපි ප්‍රසාද රූප පහ ඔය විස්තර කරේ. එතකොට අපි මහා භූත රූප 4 පැහැදිලි කරා. ඊට පස්සේ ප්‍රසාද රූප 5 පැහැදිලි කරා. එතකොට අපි කෙටියෙන්ම දැනගත්තොත් ඔය ඇහි තියෙන රූපයන් දැන ගැනීමට උපකාර වන ඔපේට කියනවා චක්කු ප්‍රසාදේ කියලා. ඊට පස්සේ කනේ තියෙන ශබ්දයන් දැන ගැනීමට උපකාර වන ඔපේට කියනවා සෝත ප්‍රසාදේ කියලා. නාසයේ පිහිටලා තියෙන ගන්ධයන් දැන ගැනීමට උපකාර වන ඔපේට කියනවා ගාහන ප්‍රසාදේ කියලා. දිවේ පිහිටලා තියෙන රසයන් දැන ගැනීමට උපකාර වන ප්‍රසාද ඔපේට කියනවා ජීවා ප්‍රසාදේ කියලා. කයේ ඇතුළත පිටත පිහිටලා තියෙන ඔය මේ ස්ප්‍රස්ටව්‍යයන් දැන ගැනීමට උපකාර වන ඔපේට කියනවා කාය ප්‍රසාදේ කියලා. මේ විදිහට කෙටියෙන් අපි දැනගන්න ඕනේ. හොඳයි. එහෙමනම් මේ අපි අද ඉගෙන ගත්ත පාඩමටත් අදාළ ඒ වගේම අර මේ පොතේ මුලින්ම අර මහා භූත රූප 4 මේ පරමාර්ථ 4 අන්න පරමාර්ථ 4 පැහැදිලි කරන තැන රූපය කියලා පැහැදිලි කරානේ පොඩි ඡේදයක්. අන්න ඒ ඡේදයටත් අදාළව අපි ප්‍රශ්න කිහිපයක් හදලා තියෙනවා. ඒ ප්‍රශ්න වලටත් පිළිතුරු ලියන්න. හොඳයි. පළවෙනි ප්‍රශ්නේ බලන්න. රූපය යනු කුමක්ද? ඊට පස්සේ දෙවෙනි එක රූපය යන වචනේ තේරුම කුමක්ද?
ඊට 3 රූප කොතෙක්ද ඒවා ලියා දක්වන්න. 4 නිෂ්පන්න රූප සහ අනිෂ්පන්න රූප වෙන වෙනම ලියා දක්වන්න. ඊට පස්සේ 5 භූත රූප, ප්‍රසාද රූප, ගෝචර රූප, භව රූප, විකාර රූප, ලක්ෂණ රූප වෙන වෙනම ලියා දක්වන්න. ඊට 6 රූප 18 ගණන් ගැනීමේදී ස්ප්‍රස්ටව්‍ය අත්හැර ගණන් ගන්නේ කුමක් නිසාද? භූත රූප සහ උපාදාය රූප වෙන්කොට ලියා දක්වන්න. 8 පඨවි ධාතු ආදියට මහා භූතයයි කියනුවේ කුමක් නිසාද? 9 ධාතු යන වචනේ තේරුම කුමක්ද? 10 පඨවි ධාතුවේ පටන් කාය ප්‍රසාද රූපේ දක්වා ඇති රූප පිළිවෙලින් පැහැදිලි කරන්න. ඔය ප්‍රශ්න වලටත් පිළිතුරු ලියන්න අපි ඊළඟ දවසේ බලමු. හොඳයි, එහෙමනම් අපි අභිධර්ම පාඩම මෙතකින් අවසන් කරනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ පාලි පාඩම. හොඳයි, අපි එදා දුන්නා ක්‍රියාපද වර්ණම් වණ්ඩ අතීත කාලයේදී එළියපු ටික ළඟට ගන්න. ඊට පස්සේ පාලි වාක්‍ය සිංහලයට පරිවර්තනය කරන්නත් දුන්නා. ඒ ටික අපි බලමු. පාලි පාඩම. අපි දුන්න ක්‍රියාපද කිහිපයක් පාලේසි ක්‍රියාපදයේ විදිහට වර්ණම් ගන්න. ඉතින් පළවෙනි එක මාරේසි, මැරුවේය කියන අර්ථයේ ක්‍රියාපදේ. බලන්න ඒක මාරේසි ඒක වචනේ. මාරේසි මාරයි, මාරේසුන් මාරයින්සු, මාරයෝ මාරයිත්ත, මාරයින් මාරේසින්, මාරයිම්හ මාරයිම්හා. ඊට පස්සේ ජාලේසි දැල්විය, ජාලේසි ජාලයි, ජාලේසුන් ජාලයින්සු, ජාලයෝ ජාලයිත්ත, ජාලයින් ජාලේසින්, ජාලයිම්හ ජාලයිම්හා. ඊට පස්සේ දේශේසි දේශනා කළේය, දේශේසි දේශයි, දේශේසුන් දේශයින්සු, දේශයෝ දේශයිත්ත, දේශයින් දේශේසින්, දේශයිම්හ දේශයිම්හා. චෝරේසි සොරකම් කළේය, චෝරේසි චෝරයි, චෝරේසුන් චෝරයින්සු, චෝරයෝ චෝරයිත්ත, චෝරයින් චෝරේසින්, චෝරයිම්හ චෝරයිම්හා. චින්තේසි සිතුවේය, චින්තේසි චින්තයි, චින්තේසුන් චින්තයින්සු, චින්තයෝ චින්තයිත්ත, චින්තයින් චින්තේසින්, චින්තයිම්හ චින්තයිම්හා. පූජේසි පූජා කළේය, පූජේසි පූජයි, පූජේසුන් පූජයින්සු, පූජයෝ පූජයිත්ත, පූජයින් පූජේසින්, පූජයිම්හ පූජයිම්හා. පාලි වාක්‍ය සිංහලයට නගන්න තියෙන එක බලමු අපි. පළවෙනි එක පුබ්බේ අහං මයිහං මිත්තේහි සද්ධින් නාවාය උදදින් ගච්ඡින්. තේරුම පුබ්බේ පෙර, අහම් මම, මයිහං මිත්තේහි සද්ධින් මගේ මිතුරන් සමග, නාවාය නැවෙන්, උදදින් සාගරයට, ගච්ඡින් ගියෙමි. 2 පුබ්බේ දුට්ඨගාමිනී භූපති එලාරම් භූපාලං මාරේසි, මාරිත්වා මයිහං අයං වායාමෝ බුද්ධ ශාසනංච සීහල දීපංච රක්ඛිතුං ඉති අභහසි. පුබ්බේ පෙර දුට්ඨගාමිනී භූපති දුටු ගැමුණු රජු, එලාරම් භූපාලං එලාර රජුව. එතකොට මෙතන භූපති කිව්වත් භූපාල කිව්වත් අර්ථ එකක්, රජු. මේ පද දෙක අපි වෙන් කරලා මෙතන එකම රජුට කියන එකම පදයක් මෙතන දාන්න නැතුව මේ පද දෙකම දාලා තියෙනවා. එකක් පඨම විභක්තියෙන්, එකක් ဒုတိ ය විභක්තියෙන්. බලන්න එතකොට එලාරම් බොහෝපාලං එලාර රජුව මාරේසි මැරුවේය. මාරෙත්වා මරා, මයිහං මගේ, අයං වායාමෝ
මේ වෑයම බුද්ධ ශාසනංච බුද්ධ ශාසනයත් සීහල දීපංච සිංහල දීපයත් රක්කිතුන් රැකුමට ඉති යැයි අභාසි කීවේය. හොඳයි. ඊට පස්සේ 3 කස්ස කස්ස පුත්තා වීහීනං රාසින් මිනින්සු. කස්ස කස්ස ගොවියාගේ පුත්තා පුත්‍රයෝ වීහීනං රාසින් වී රාශියක් මිනින්සු මැන්නාහ. වී රාශියක් කියලා කිව්වොත් අපි ඒක යොදන්නේ වීහීනං රාසින් කියලා. වීහීනං කියන පදේ චට්ටි භක්ති බහුවචනේ. රාසි කියන එක රාසින් කියන එක ဒုတိ ඒක වචනේ. ඒ විදිහටයි යොදන්නේ. 4 යාචකෝ මග්ගේ ගච්ඡන්තෝ මන්දිස්වා මම සන්තිකං ආගන්ත්වා වීහිං යාචි. යාචකෝ යාචකයා මග්ගේ ගච්ඡන්තෝ මාර්ගෙහි යනුයේ. මන්දිස්වා මා දැක. මම සන්තිකං ආගන්ත්වා මගේ සමීපයට අවුත් වීහිං යාචි වී ඉල්ලුවේය. 5 අධිපති චෝරේ ගහෙත්වා අත්තනෝ පානිනා තේසං හත්තේ බංජි. එතකොට අපි මුලින් සැරේ දෙනකොට මෙතන බංජින්සු කියලා එතන වැරදීමක් වෙලා තිබුණා. ඒක තමනුත් එහෙමනම් ලියලා තියෙන එක හදාගන්න බංජි කියලා. අපි බලමු ඊට අනුවර්තේ. අධිපතියා චෝරේ ගහෙත්වා සොරුන් අල්ලාගෙන අත්තනෝ පානිනා තමාගේ අතින් තේසං හත්තේ ඔවුන්ගේ අත් බංජි කැඩුවේය. දැන් මේ වාක්‍යයත් බලන්න අතට කියන වචන දෙකක් තියෙනවා. එකක් පානි අනික හත්ත. එතකොට ඒක අපි විභක්තිගත කරලා පානිනා අතින්. ඇස හත්තේ අත් ඔය විදිහට දක්වලා තියෙනවා. එකම අර්ථයේ දෙන පාලි වචන කීපයක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ 6 ආරි මුට්ටිනා ගහපතිනෝ සීසං අපහරි. ආරි සතුරා මුට්ටිනා මිටින් ගහපතිනෝ සීසං ගෘහපතියාගේ හිසට අපහරි ගැස්ුවේය. 7 තදා දුට්ඨගාමිනී බුහපති ධම්මේන ලංකාදීපම් පාලේසි. තදා එකල්හි නැහිම නැත්නම් අපි කියන්නේ එකල කියලා ඒ කාලේ. දුට්ඨගාමිනී බුහපති දුටුගැමුණු රජු ධම්මේන දැහැමින් ලංකාදීපම් ලක්දිව පාලේසි පාලනය කළේය. 8 මයං බුද්ධස්ස භගවතෝ ධම්මං මනුස්සානං දේශයිම්හා. මයං අපි බුද්ධස්ස භගවතෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධම්මං ධර්මයේ මනුස්සානම් මිනිසුන්ට දේශයිම්හා දේශනා කළෙමු. 9 ඒකදා අහං විහාරං ගන්තා බුද්දස්සත්තහය දීපේ ජාලේසින්. ඒකදා එක් කලෙක අහං මම විහාරං ගන්තා විහාරයට ගොස් බුද්දස්සත්තහය බුදුරජාණන් වහන්සේ උදෙසා දීපේ පහන් ජාලේසින් දැල්වූ වෙමි. 10 කදා ත්වං මහියංගන චේතියට්ටහනං ගන්ත්වා බුද්ධස්ස භගවතෝ පූජයෝ. කදා කවදා ත්වන් නුඹ. එතකොට මෙතන ත්වන් කියන එක එකට තයන්න වයන සම්බන්ධ වෙන්න ඕනි. ඊට පස්සේ මහියංගන චේතියට්ටහනං මහියංගන චෛත්‍ය ස්ථානයට. ඒක තමයි ඒකේ අර්ථය. ගන්ත්වා ගොස් බුද්ධස්ස භගවතෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පුප්පහානි මල් පූජයෝ පූජා කළෙහිද ප්‍රශ්නයක්. හොඳයි. ඊට පස්සේ 11 චෝරා හීයෝ සායං අධිපතිනෝ ගේහං ගන්තා තස්ස නිදින් චෝරේසුන්. චෝරා සොරු හීයෝ සායං ඊයේ සවස අධිපතිනෝ ගේහං ගන්තා අධිපතියාගේ ගෙට ගොස් තස්ස ඔහුගේ නිදින් නිදහනේ චෝරේසුන් සොරකම් කළහ. 12 තුම්හේ ඊතෝ පට්ඨහය පාපානි අකාතුන් චින්තයිත්ත. ප්‍රශ්නයක්. තුම්හේ නුඹලා ඊතෝ පට්ඨහය මෙතෙන් පටන් පාපානි පව් අකාතුන් නොකිරීමට චින්තයිත්ත සිතුවේහුද. හොඳයි. ඒ ක්‍රමයෙන් ලියලා තියෙනවා නම් හරි දාගන්න.
ඊට පස්සේ අද අපි අභ්‍යාසයක් නැවත දෙනවා. පහත දී ඇති අතීත ක්‍රියාපද පාලියේසි ක්‍රියාපදයේසේ වර්ණගන්න. දැන් පාලියේසි ක්‍රියාපදේ විදිහට වර්ණගන්න තවත් ක්‍රියා කිහිපයක් අද මේ දීලා තියෙන්නේ. පළවෙනි එක බලන්න ආනේසි ගෙනාවේය අර්ථේ. පීලේසි අර්ථේ පෙළුවේය පෙළනවා. ඊට පස්සේ කතෙහෙසි කීවේය කියන අර්ථේ. පාතේසි අර්ථේ හෙළුවේය. අපි බිම හෙලනවා කියලා කියන්නේ. ඊට පස්සේ පහ ටපේසි අර්ථේ තැබුවේය. 6 නේසි අර්ථේ ගෙන ගියේය. දැන් මේ ටික වර්ණම් වන්න. මේ ටික වර්ණම් වල මෙන්න මේ පහළ තියෙන වාක්‍ය 6 සිංහලයට පරිවර්තනය කරන්න ඕනේ. අන්න පහත දී ඇති පාලි වාක්‍ය සිංහලට නගන්න. 1 හීයෝ සායන් අරයෝ අධිපතිනෝ හත්තං චින්දිතුන් අසින් ආනේසුන්. 2 චෝරා හීයෝ අම්හාකං ගාමං ආගන්ත්වා මනුස්සේ පීලයින්සු. 3 අම්හාකම් බුද්ධෝ පරිනිබ්බාන කාලේ දේවානංච මනුස්සානංච සබ්බේ සංඛාරා අනිච්චා ඉති ඉදං කතෙහෙසි. 4 වානරෝ රුක්ඛං ආරුහිත්වා පලානි ඕචනිත්වා මයිහං සීසේ පාතේසි. 5 අහං අධිපතිනෝ මනින් ගහෙත්වා ඕලෝකෙත්වා පච්චහ තං තස්ස මංචේ ඨපේසින්. 6 මයං පලානි ඕචනිත්වා වික්කිනිතුන් ගාමම්හා නගරන් නේයිම්හා. හොඳයි. එතකොට මේ වාක්‍යවල තියෙන අමුතු වචන චින්දිතුන් යන කැපීමට, ඕලෝකෙත්වා කියන අර්ථේ බලා, ඕචනිත්වා කියන අර්ථේ කඩා රැස් කොට, වික්කිනිතුන් කියන අර්ථේ විකිනීමට, ආරුහිත්වා කියන අර්ථේ නැග, සීසේ කියන අර්ථේ හිසෙහි. හොඳයි. එතකොට මේ අමුතු වචනත් බලලා ඒවල තේරුමත් යොදමින් වාක්‍ය ටික සිංහලයට පරිවර්තනය කරන්න. ඊළඟ දවසේ බලමු මේක. හොඳයි. එහෙමනම් අද අපි පාලි පාඩමත් මෙතකින් අවසන් කරනවා. එහෙමනම් අද අභිධර්මයේ ඉගෙන ගැනීම තුළින්, පාලි ඉගෙන ගැනීම තුළින් సంతානි කුසල් සිතුවිලි ජනිත කරගන්න යෙදුණා. මේ කුසල් සිතුවිලි ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. තව තවත් මේ ධර්මයේ දැන කියා ගන්න ඉගෙන ගන්න ලැබේවා. ප්‍රාර්ථනා පරිදුම් බෝධිඥානයකින් නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපිට මේ ධර්මයන් කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත්, හදා වඩා පෝෂණය කරපු දෙමව්පියන්ටත්, ශාසනික මවුරු පියවරු සහෝදර සහෝදරියන්ටත්, බුද්ධ ශාසනය වෙනුවෙන් කාලය ධනය ශ්‍රමය කැප කරලා මේ වෙනකොට ගිලන් බවින් පසු වන හැම දිනාටමත්, ඒ වගේම මේ වැඩසටහන විකාශනය කිරීම ආදී මේ කටයුතු සඳහා නොඑක ආකාරයෙන් වෙහෙස මහන්සි වෙන මේ කැලුම් මහත්තයා ප්‍රධාන සත්පුරුෂ මණ්ඩලයටත් මේ පින් ජීවිතවලට ආශිර්වාදයක් වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. කෙලවර නිවනින් සැනසෙන්නටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක දිව්‍යතා මණ්ඩලයටත්, ඒ වගේ මිය පරලෝකෝස පින් බලාපොරොත්තුෙන් පසු වන ඥාති බන්ධ හිතයිසි සැමටත් මේ පින් දැනේවා, පෙනේවා, මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාගේම ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙත්වා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් කරගනිත්වා. ඒ වගේම බුද්ධ ශාසනයේ බුද්ධ ශ්‍රාවකයන් නිරතුරුවම ආරක්ෂා කරත්වා කියලා ආරාධනා කරමින් අපි පුණ්‍යානුමෝදනා කරමු. අප හැම දිනාටමත් මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් නිවනින් සැනසෙන්නටම හේතුපනිෂ්ඨේ වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කීවට පසුව මේ වාක්‍ය කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
ඉදම්මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා වාසනාව වේවා සාදු 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 තුන්ලොවට පහළ වූ මිනි පහනක් බඳු ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදු සර්වඥ රාජෝත්තමයන් වහන්සේ අප වෙත අනුකම්පාවෙන්ම 20 අසංකේය කල්පලක්ෂයක් පුරාවට 5,12,027 නමක් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්මුඛ වෙමින් විවරණ ලබමින් දසපාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් පාරමී ධර්ම මස්තක ප්‍රාප්ත කරගනිමින් බුද්ධගයා ශුද්ධ භූමියේදී සපරිවාර මාර පරාජය කරමින් සම්මා සම්බුද්ධත්වයට පත්වන මොහොතේදී මේ තුන් ලෝක ධාතුවම එකලෙසින් දකිමින් බුදුනුවණින් දකිමින් බුදු ඇසින් විවරණය කරගනිමින් ලෝක ධාතුව සකස් වී ඇති ආකාරය ඒ සත්වයන්ගේ පුජ්‍යලයන්ගේ චිත්තසංතාන සකස් වී ඇති ආකාරය මනවින් දැකගෙන අපට පැහැදිලි කර දෙන්නට දේශනා කරන්නට යෙදුනා වූ ඒ උදාාරතර උත්තරීතර පරම ගම්භීර ධර්මය සංගීතකාරක මහා සංඝරත්නයේ පටන් අද දක්වාම අවිච්ඡින්නව පැමිණි ඒ තේරවාද තේරීය සංඝ පරම්පරාවෙන් අද දක්වා මේ වර්තමාන ලෝකයට දායාද වූ මේ උතුම් ධර්මය අද දිනේදී අපගේ නුවණට වැටහෙන ආකාරයෙන් අපට වටහා ගත හැකි ආකාරයෙන් පැහැදිලි කර දෙන්නටත් ඒ වගේම අනාගත ලෝකයට දායාද කරන්නටත් සිතාගත් අරමුණ ඇතිව ආරම්භ කරන්නට යෙදුණු පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 37 වෙනි පාඩමයි මේ අපි නිල වශයෙන් අවසන් කරන්නට යෙදෙන්නේ. පසුගිය පාඩම් 36 පුරාවටත් අද දිනේදී මේ සතර පරමාර්ථ ධර්මයන් මැනවින් පැහැදිලි කර දෙමින් අපි මේ ආගමන් මග යොමු වන්නේ ඉදිරියේදී සිද්ධ කරන්නට යෙදෙන සූත්‍ර සාකච්ඡාවන් සඳහායි. විශේෂයෙන්ම සතර සතිපට්ඨාන සූත්‍රය, සබ්බාසව සූත්‍රය ආදී කොට ඇත්තා වූ මේ නිවන් මාර්ගයේ හෙළි කරන, පැහැදිලි කරන ඒ සූත්‍ර දේශනාවන් තේරුම් ගැනීමට අවශ්‍ය කරන්නා වූ නිසාවෙන්ම මේ අභිධර්ම පිටකය පැහැදිලි කර දෙන්නට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ තීරණය කරන්නට යෙදුණා මේ පෞරාණික තේරවාදයේ ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනේ ආරම්භයේදී. ඒ නිසා වෙනුයි අද අපි මේ අභිධර්ම වැඩපිළිවෙල මේ ආකාරයට ආරම්භ කරගෙන මේ තාක්කල් මාස 10ක් පුරාවට ඔබ වෙත ඉදිරිපත් කරන්නට යෙදුනේ. ඒ වගේම ඒ නිසා වෙනුයි ඒ පාඩම් අතපසු වුණු කෙනෙකුට ඒ පාඩම් දැන කියා ගන්නටයි පෞරාණික තේරවාදය YouTube channel ඔස්සේ මේ සියලුම පාඩම් අන්තර්ජාලය ඔස්සේ ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක දැක බලා ගන්න සලස්වා තිබෙන්නේ. ඒ නිසා ඔබට පුළුවන් පෞරාණික තේරවාදය යන වචනය අන්තර්ජාලයේ පරීක්ෂා කළ විට සර්ච් කළාම ඔබට ඒක හොයාගන්න ලැබෙනවා. අපේ සියලුම වීඩියෝ ඔබට සොයා ගන්නට පුළුවන්. යම් කිසි කෙනෙකුට අපහසුාවක් තිබුණොත් tripitaka.lesson@gmail.com අපේ ඊමේල් ලිපිනයට ලියා දන්වා අපෙන් ඉල්ලා ගන්නට පුළුවන්. ඒ වගේම ඒ එක වීඩියෝවක් බලන අවස්ථාවේදී ඔබ subscribe කළොත් bell icon එබුවොත් ඔබට මීළඟ වීඩියෝව නිකුත් කරන සැනින් ඔබට ලැබෙනවා ඇති. හොඳයි. එසේනම් මේ පණිවිඩයත් සමගම අපේ 37 වෙනි පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 37 වෙනි අභිධර්ම පාඩමෙන්මයි අපි නිල වශයෙන් අවසන් කරන්නට සූදානම් වෙන්නේ. නමුත් සජීවී වැඩසටහනට සහ සම්බන්ධ වී සිටින ඔබට මින් අනතුරුව ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන අවස්ථාව තිබෙනවා. ඔබේ තිබෙන ගැටලු මේ තාක් සාකච්ඡා කළ ප්‍රශ්න පාඩම් ආශ්‍රයෙන් ඔබට තිබෙන ගැටලු ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් ඍජුවම දැන කියා ගන්න ඔබට අවස්ථාව සැලසෙනවා. ඒ නිසාවෙන් ධර්ම සාකච්ඡාවට රැඳී සිටින මෙන් සජීවී වැඩසටහනට සහභාගී වූ පිරිසට ආරාධනා කරමින්
අද දවසට නියමිතව තිබූ වැඩසටහන YouTube නාලිකාවට නිකුත් කරන වැඩසටහන නිල වශයෙන් අවසන් කිරීමට අපි ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි විසින් රැස් කරගත් පින් අනුමෝදන් කරමින් ස්වාමින් වහන්සේ සිදු කරන්නට යෙදුණු මේ මහානීය කුසලයේ අපිත් අනුමෝදන් වෙමින් අප අතින් සිතින් කයින් වචනයෙන් ස්වාමින් වහන්සේට යම් වරදක් සිදු වුණා නම් අපි ඒ වරදටත් කමා කරගනිමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. ඒ සඳහා සියලුම දෙනාම මාත් සමගම එක්ව ගාථා කියමින් ස්වාමින් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වන්න. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ කී හෝතු මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බා. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තයේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බං. සාදු ඕකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං. සුවපත් වේවා.